අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. ඔබ එක්වන්නේ රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ රටමැද යුක්තියේ අඳුරේ නින්නාද සජීවී සංවාදයේ සමග පුරා දෙහෝරාවක් අපි ඔබ සමග කතා බහ කරන්නට සූදානම් වෙනවා. ඔබ දන්නවා දිවයිනේ ශ්‍රී ලාංකිකයන් හැටියට අපි මේ රටේ මුහුණ දෙන බොහෝ ප්‍රශ්න පිළිබඳව අපි ජනතාවට බොහෝ දේවල් මඟ පෙන්වන්න කතා බහ අරගෙන එනවා සෑම් සිකුරාදාවකම මේ වෙලාවට. හැබැයි අපි ජනතාවගේ ප්‍රශ්නත් එක්ක හිටගන්නේ ජනතාවට කිසියම් සාධාරණයක් දිනා දීම පිණිස. ඒ නිසායි මේ සාකච්ඡාව දේශපාලනික සාකච්ඡාව බවට පත් වෙන්නේ. විශේෂයෙන් ජනතාව පීඩාවට පත් වන ප්‍රශ්න බොහොමයක් මේ මොහොතේ තියෙනවා. මේ මහ පොළොවේ අපි අත්විඳින්න ඉන්නවා මේ වෙලාවේ මිනිසුන්ගේ ජන ජීවිතය ඇතුළේ ප්‍රශ්න රාශියක් තිබෙනවා. අපි පසුගිය කාලේ දිගින් දිගටම කතා බහ කළා මේ දේශීය නිෂ්පාදන පද්ධතිය පිළිබඳ කතාව විශේෂයෙන් කෘෂි රසායන තහනමත් එක්කම මේ පරාදීන නිෂ්පාදන පද්ධතිය ස්වාධීන නිෂ්පාදන පද්ධතියක් බවට පත් කරගන්නේ කොහොමද? ඒ විතරක් නෙවෙයි මේ මහ පොළොව ජලය සහ අනිකුත් හුස්ම ගන්න අවකාශය කෘෂි රසායන ත්‍රස්තවාදයෙන් මුදවා ගන්නේ කොහොමද? අනාගත උපදින දරුවන්ට වසවිසෙන් තොරව නැත්නම් නිරෝගී ජීවිතයක හිමිකාරීත්වය නැත්තම් නිරෝගී දිවි පැවැත්මක උරුමය අපි කොහොමද ලබා දෙන්නේ කියන කාරණාව කවදා කොතනදී කොහොම හරි පටන් ගන්න ඕන නිසා දීර්ඝ කාලයක් අපි රටමැද ඉඳන් මේ කතාව කරගෙන ආවා. හැබැයි මේ අත කාලයේදී රජයේ ගත්තු තීන්දුවත් එක්කම කිසියම් අනුපානයක් සැපෙවුවා අපිටත් සහ මේ පිළිබඳ උනන්දුවක් දක්වපු බොහෝ දිනකට. හැබැයි මේ කාරණේ කිසියම් ආකාරයක ආందోලනාත්මක තත්වයකට හේතු වුණා රට ඇතුලේ. එනිසා අපි දැන් 2021-22 මහ කන්‍ය විවගා කන්‍ය ආරම්භ කරන මොහොතේ සහ ඊට ප්‍රථමව ඉඳන් අපි ඊටාම සියුම් විදිහට පසුවිපරම් ක්‍රියාවලියක නිරත වුණා. අපි ඔබට පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුවයි අද ඉටු කරන්න යන්නේ. එක්තරා දවසක අපි ඔබට පොරොන්දු වුණා නින්නාද සජීවී සංවාදයේ තුලින්ම මේ මහ කන්නේ අස්වැන්නු නෙලීමෙන් අනතුරුව අපි මෙහි සාර්ථක අසාර්ථක තත්ත්වයන් වැරදුනාද වැරදුණු තැන් මොනවද කියලා ඔබට කියන්න පොරොන්දු වුණා. ඒ නිසා අපි පොරොන්දුව අද ඉටු කරන්න සූදානම්. අද නින්නාද සජීවී සංවාදය ඇතුලේ 2021-22 මහ කන්නේට මොකද වුනේ? මේ සම්බන්ධව විවිධ මත පළ වුණා. අපිට බරපතල සාගතයක් එනවා කියලා කිව්වා. අපි දන්නේ නැහැ අපි මේ තත්ත්වයන් විමසනවා. අපි දිගින් දිගටම නින්නාද නිෂ්පාදක කණ්ඩායම දිස්ත්‍රික්ක ගණනාවක සංචාරය කළා. ගොවි බිම්වල ඇවිද ගියා. ඒ දර්ශන පව අපි ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම විශේෂ අමාත්‍යවරයාද දුරකථන ඔස්සේ අපි සජීවීව සම්බන්ධ කරගන්න උත්සාහයක් දරනවා. මේ මොහොතේ අපි ඒ අදාළ sannivedana කාර්යය දැන් ඉටු කරලා තියෙන්නේ. ඒ නිසා අපි ඊතුතුනේ අද දවසේ සාකච්ඡාව සංවාදයේ දීර්ඝකාලීනව ඔබ පෙළෙන ප්‍රශ්නයක් පිළිබඳව කතා බහ කරන්නේ මේ ආහාර නිෂ්පාදන පද්ධතිය, මේ බත් පිඟාන, මේ අපේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ කතාව. ඒ නිසා ඔබට අද දවසේ අතිශය වැදගත් වෙයි මේ කතාව. ඔබට සහභාගී වෙන්නත් අපි ඉඩ කඩ දෙනවා. අපි හඳුනා ගමු අද දවසේ අපි තෝරාගත්තේ ඉතාලම අසීරුවෙන් මේ තිදෙනෙකුට අපි ආරාධනා කළා දීර්ඝ කාලයක් තිස්සේ මේ මහ පොළොව මේ කෘෂි රසායන වලින් නිදහස් කර ගැනීමේ අඛණ්ඩ ක්‍රියාන්විතයක් මේ මහ පොළොව මේ ශ්‍රී ලංකාව ඇතුලේ දියත් වෙනවා. ඒ තමයි මේ වසර ගණනාවක් දශක ගණනාවක් මේ ආණ්ඩුව මේ කතාව කියන්නේ ඉස්සරලා මේකේ ආදීනව තේරුම් ගත්ත මේ පැවතුන රසායනික කෘෂිකර්මයේ දුකක් බව වටහා ගත්තා. ඒ ගොවියාට පමණක් නෙවෙයි ඒ දුක සමස්ත පරිභෝගිකයාට බෙදමින් ඉන්න බව තේරුම් ගත්ත පරිසරවේදීන් 14ක් ඉන්නවා ලංකාවේ. ඒ අතරින් අපි ආරාධනා කරා තිලක් කන්දේගම මහත්මයාට, පරිසරවේදී තිලක් කන්දේගම මහත්මයා. අපේ ඉතිහාසයත් මතක් කරමින් ඔබතුමා ආයුබෝවන් කියලා පිළිගන්නවා. මොකද මේ ගොවිතැන සාමාන්‍යයෙන් කිව්වොත් මෙහෙම බැනුම් අහා අපි රැක් ගත්තේ මේක. ඔබතුමන් මේකට පෙනී හිටියේ. ඒත් එක්කම අපි ආරාධනා කළා දැන් මේ පස එක පාටම මේ කෘෂි රසායන ද්‍රව්‍ය විශේෂයෙන්ම රසායනික පොහොර තහනමත් එක්කම පසට වෙන හානිය නැත්නම් පස කඩා වැටේ නැත්නම් පස ආපහු හදන්න බැරි වෙයි කියන එකට විසඳුමක් හොයාගත්තා. හැබැයි ඒකත් හොයාගෙන තිබුණේ මේ ආණ්ඩුව මේ රසායනික පොහොර තහනම් කරන කාලේ නෙවෙයි. ඊට වසර 7-8කට මම හිතන්නේ 10කට ප්‍රථම වගේ මේ මහා පොළව සුවපත් කිරීම, පොළොවට හුස්ම දෙන්න ඕනයි, පොළොවෙන් අතුරුදහන් වූ සුද්‍රජීවීන් ආපහු පොළොවට දෙන්න ඕනයි කියලා
ලංකාව හිටපු විද්‍යාඥ කණ්ඩායමක් ඉන්නවා. ඒ අතරින් ඉකෝප්ලස් ජෛව පොහොර නිෂ්පාදන කණ්ඩායම අපි දීර්ඝ කාලයක් තිස්සේ දන්නා කණ්ඩායමක්. ඒ නිසා අපි ඔවුන්ට ආරාධනා කළා. මොකද ඔවුනුත් මෙවර මහකන්නේ තුල ලොකු භූමිකාවක් ඉටු කරා කියලා අපි දන්නවා. ඔවුන්ගෙනුත් අපි විමසමු අපිට ඇත්ත කියන්න හොඳ නරක සහ වැරදුණු සහ හරි ගිය තැන් මොනවද කියලා. ඒ වෙනුවෙන් අපි අඳුරගන්නේ ඒ සැපයුම් ඉකෝප්ලස් ජෛව පොහොර සැපයුම එකේ ප්‍රධානී සේනානි අංගමන මහත්මයා අයිබෝන් කියලා පිළිගන්නවා. ඒත් එක්කම මේ ප්‍රශ්නේ අපි බිමට ගියා මේ බිම අධීක්ෂණය කරන්න බිම පසුවිපරම් ක්‍රියාවලික අපි නිෂ්පාදන කණ්ඩායමක් හැට මාධ්‍ය කණ්ඩායමක් හැට අපි සංචාරය කළා. එහිදී අපිට මුණ ගැහුණා තවත් අපූර්ව මිනිසෙක්. ඔහු අම්පාර දිස්ත්‍රික්කයේ මේ කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව හා සම්බන්ධව හිටපු විශේෂ භාර නිලධාරීතුමන් විවගාව සම්බන්ධව. එතුමන් දැන් විශ්‍රාමිකයි. එතුමන් නමින් එච්.එම්. සිරිවර්ධන මහත්මයා මම හිතන ශ්‍රේෂ්ඨ ගොවි පාසල් පිළිබඳව ප්‍රවීණෙක්. මේ වීවගාව ගොයන්ගහ විතරක් නෙවෙයි අපි දන්නවා මේ වීවගාව ආශ්‍රිතව පරිසර පද්ධතිය ඉගෙන ගැනීම තමයි මේ වීවගාව ඉගෙන ගන්නවා කියන්නේ. එහි අති දක්ෂයෙක් අපි එතුමන් ආරාධනා කරාද මතනේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉඳලා ආවිලා ඉන්නේ. අයිබෝන් කියලා පිළිගන්න. අයිබෝන්. ප්‍රවේශ කන්දගේ මහත්මයා අරගනීවි අද දවසේ. මොකද උනේ ඉතින් මේ 2021-22 මහ කන්නේට අපි මොකද උනේ කියලා කියන්නම් කියලා තියෙන්නේ. කන්දගේ මහත්මයා දැන් අපි අස්වැනුත් අරගෙන බොහෝ දෙනෙක් ඉවරේ මහා දන්න තරමින් ඔබතුමාගේ කුඹරෙත් මේ දවස්වල අස්වැන්න නෙලනවා. දැන් මේ මොකද ඇත්තටම මේ ආපසු හැරී බැලීමක් වුණොත් අපි මේ රසායනික පොහොර නැවැත්තුවා කියලා අපිට මොකද උනේ? මේ පියවර ගත යුතු වුණ පියවර. කවුරු හෝ මං කියන්නේ මේ රජය හෝ පවුණු රජයක් හෝ ගත යුතු වුණ පියවර. මොකද කවුරුත් දන්නවා සමහර පුජ්‍යලයන් කරලියට ආවේ මේ සිද්ධියත් එක්කලා. ඔවුන් වෙස් බැඳලා හැංගි වෙස් බැඳලා වේදිකාගත වෙලා වෙස් නටුන් නටන්න පටන් ගත්තේ මේ සිද්ධියෙන්ද. ඒ කියන්නේ රෝගීන්ගෙන් පිරිච්ච රටක් බවට පත් වෙනකොට මේ රට ඒක හඳුනාගත්ත ප්‍රධාන රෝගයක් හැටියට වකුගඩු රෝගය ගත්තා. පරිේෂණය කළා. අවසාන වශයෙන් ඔවුන් මේක ගැන කියන්න ගත්තා මේක ජලයට වස එකතු වීම. ඒක කෘෂිකර්ම නිසා සිදු වෙන්නේ. එහෙම කියාපු වෛද්‍යවරු කෘෂිකර්මයට සම්බන්ධ නැති වෛද්‍යවරුත් බැස්සා. බැහැලා ඔය වකුගඩුව අල්ලගෙන ජාත්‍යන්තරයට ගිහිල්ලා ඒවැ කීර්තිනාමේ හදාගෙන ඇවිල්ලා වර්තමානයේ ඔවුන් දේශපාලනයේ අස්සට ගිහිල්ලා බොඳ වෙලා ඒ චරිත දැන්. ඒවා හොයන්නවත් නැහැ බොඳ වෙලා. හරි ඒක සාමාන්‍ය සිදුවීමක්. ඉතින් එවැනි මොහොතක මෙවැනි තීන්දුවක් ගනී කියලා මම හිතුවේ නෑ. එහෙම දක්ෂ පුජ්‍යලයෝ ඒක සාමාන්‍යයි නෙවෙයි මහාචාර්යවරු. එක්තරා වෛද්‍යවරයෙක් මහාචාර්යවරයෙක්. එතකොට ඒ මහාචාර්යවරු බොඳ වෙලා ගිය තැනක රටේ ජනාධිපතිවරයා මෙහෙම තීන්දුවක් ගනී කියලා මම හිතුවේ නෑ. හිතන්න උවමනාවකුත් නෑ. මොකද රටවල් මේ වෙනකොට ලෝකේ තියෙන රටවල් පාලනය වෙන්නේ ඒ රටට උවමනා විදිහට නෙවෙයි. ඒක ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට සිදුවෙන දෙයක්. ජාත්‍යන්තරයේ හදන ආර්ථික සැලැස්මක් තියෙනවා. ඒ ආර්ථික සැලැස්මට අනුව ක්‍රියාත්මක වන තමයි අනික් ඔය රාජ්‍යයන් අතර සිදුවිය යුතු දේ. එහෙම නැතුව ඒක නිදහස් වෙන්න යම්කිසි රාජ්‍යයක් හැදුවොත් ඒ රාජ්‍ය නායකයා බලයෙන් පහ කිරීම හෝ ඔහු මරා දැමීම අනිවාර්යෙන් කරනවා. සදාම් හුසේන් එතකොට කවුද කර්නල් ගඩාෆි වගේ අය ඒ රටේ මිනිස්සු ආදරය කළා උන්ට. ඔවුන්ගේ මරණය ඔවුන් මැරුණේ බෝක්කුවක් අස්සෙන් එක්කෙනෙක් ගත්තා, තව එක්කෙනෙක් වලක් අස්සෙන් ගත්තා. එහෙම මැරෙන්න ඕන අය නෙමෙයි. උනේ න්‍යාය පත්‍රයට විරුද්ධ වීම. එවැනි මොහොතක අපි දන්නවා ආණ්ඩුවට බෑ අසරණයි රාජ්‍ය නායකයෝ. එඳා එහෙම නැතුව රාජ්‍ය නායකයන්ගේ උදව් බලාපොරොත්තු නැතුව කණ්ඩායම බැස්සා මේක වටහාගෙන මේ වසවිස ආහාරවලට එකව කිරීම සහ ඒක තුළ ලෙඩ්ඩු හදලා ඖෂධ ජාවාරම කරගෙන යෑම සාර්ථකව ඉස්සරහට කරගෙන යනවා කියන කතන්දරේ දැකපු කට්ටියක් බැස්සා. ඔවුන් නිස්සබ්දව තමන්ගේ වැඩේ ක්ෂේත්‍රය කරගෙන ගියා. මොකද වසවිසෙන් තොර කුෂිකර්මයක් කරන්න. ඔය ආසේ තමයි හදිසියෙම මටත් හිතා ගන්න බැරුව ගියා ශ්‍රී ලංකාවේ. රාජ්‍ය නායකයා තීන්දුවක් ගන්නවා වසවිසෙන් මේ රසායනික කුෂිකර්මය අපි නවත්තනවා කියලා. මේ වෙලාවේ ආපු සද්ද මම දකින්නේ උලලේන්නු කෑ ගැහුවා.
බකමූණෝ කෑ ගැව්වා. මේ මරන්න මිනිහෙක් මැරෙන්න ඉස්සෙල්ලා කෑ ගන්න සද්දනේ අපිට නරි හූ කිව්වා. හරිද? මේ ටික බලාගෙන ඉන්නේ බලාගෙන හිටියා මම මේ මොකද්ද වෙන්නේ කියලා. මේක ඇස්සේ කවුද ඉන්නේ කියලා. පස්සේ බලපුවාම එක දෙයක්. මේ දිය බොර වෙලා. බොර වෙච්ච දියේ මාළු ඇල්ලීම සාමාන්‍යයෙන් මාළු අල්ලන්න දක්ෂ මිනිස්සුන්ගේ වැඩක්. දැන් මේ බොර දියේ මාළු ඇල්ලීම තමයි මේගොල්ලෝ මේ වෙලාවේ කරන්න ඇත්තේ. එතන ප්‍රධාන වශයෙන්ම පෙවුනේ දේශපාලඥයෝ. ඔවුන් බැස්ස පාරට බැහැලා තන්නේ කර මේක බොර කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ වාසිය සඳහා. ඔය එක රැල්ලක්. තව රැල්ලක් තිබුණා රසායනික සමාගම්. ඔවුන් වැටෙන අමාරුව පේනවා. එඳ ඔවුන් ක්‍රියාත්මක වුණා මේකට විරුද්ධව. ඔය ඇස්සේ මේ නිලධාරිතුමා ළඟ තියාන මං කියන්නේ. මේ නිලධාරීන් පුහුණු කළේ අපි. අපි කියන්නේ මේ ඒ රටේ රටවැසියෝ. ඔවුන්ගේ සල්ලි වලින් නිදහස් අධ්‍යාපනයෙන් ඔව් පියවරෙන් පියවර ගිහිල්ලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා විශ්වවිද්‍යාලෙදී ඉගෙනුවේ රසායනික කෘෂිකර්මය. වෙන එකක් විශ්වවිද්‍යාලවල උගන්වන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ රසායනික කෘෂිකර්මයෙන් උගන්වලා ඒගොල්ලෝ එළියට දැම්මේ රසායනික කෘෂිකර්මය ව්‍යාප්ත කරන්න. ඒ සඳහා තිබුණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය රසායනික කෘෂිකර්මය. ඔවුන් එක හිතාමත්ම හොඳින් කළා. අස්වැන්න එකතර කිව්වා මල් අල්ලක් වවලා මල්ලක් ගෙට ගමු. ඒක ආණ්ඩුවක තේමාව. ඔවුන් රාජකාරී හරියටම කළා. අස්වැන්න දෙගුණ නෙවෙයි තෙගුණක් කළා. ඒ වැඩේ ඒ හින්දා ඔවුන් පුහුණු වෙලා තිබුණේ ඒකට ඉගෙනුවෙත් ඒක. දැන් මේ ක්‍රියාවලියේදී නිලධාරීන් මොකද වෙන්නේ? මේ නිලධාරීන්ට ගමට යන්න බැරි වෙනවා. ගමේ මිනිස්සු අහනකොට අපි දැන් මොකද්ද කරන්නේ කියලා දෙන්න උත්තරයක් ඒගොල්ලෝ දන්නේම නැහැ. එතකොට ඒගොල්ලොත් බැස්සා. දැන් දේශපාලඥයෝ බැස්සා, ඊට පස්සේ ව්‍යාපාරිකයෝ බැස්සා, ඊට පස්සේ දැන් මේ නිලධාරීන්ටත් බහිඳ සිද්ධ වෙලා තියෙනවා. ඔය ඇස්සේ හිටියා මහාචාර්යවරු ගොඩක්. ඒ මහාචාර්යවරුන්ගේ ගෝලියෝ ඉන්නේ ඔක්කොම පල්ලෙහා. මහාචාර්යවරුත් බැස්සා. සාමාන්‍යයෙන් නෙමෙයි මේ වියත් මාර්ගයක යන අය. සාමාන්‍ය මාර්ගයක නෙමෙයි. උගත් මාර්ගයක යන අය බැස්සා. බැහැලා මේක එකම ගෝරියක් වෙනකොට දැක්කේ කුඹුරේ ඉන්න ඕනේ ගොවියෝ පාරේ දැන්. මේ මොහොතේ. ඔය මාස් ගන්න වෙච්ච දේ. දැන් ඒගොල්ලෝ උදැල්ලත් අරගෙන කුඹුරේ අනිවාර්යෙන් ඉන්න ඕනේ. නමුත් මේගොල්ලෝ දැන් පාරේ. ගත්ත පාරට. එතන දැන් පාරේ වීදි නාට්‍ය. දැන් පාරේ කරන නැටුමක් අපි කියන්නේ වීදි නාට්‍ය කියලා. දැන් වීදි නාට්‍ය රංගනය. මේ වීදි නාට්‍ය රංගනය දිහා මම බලා ඉන්නකොට ඒ රංගනයේ මුලින්ම ඉන්න කෙනා ධම්ම ජාතියේ කුඹුරකට බැහැලා නැහැ. හරිද? ධම්ම ජාතියේ කුඹුර බැහැලා නැහැ. ඔහු කාගේදෝ තිර රචනයක් කියෝමින් ඉස්සරහට යනවා. දැන් ওই ටික කරගෙන යනකොට මම කියන්නේ උදාහරණයක් ඇටියට මම ඉන්නේ ලංකාවේ හොඳම තැනක. ඒ කියන්නේ ඉන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මාතලේ දිස්ත්‍රික්කයේ පටන් ගන්න තැන. මේ හරිය ඊටාම ශාස්ත්‍රීය කලාපයක්. ඔය මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ගොවිතැන් කරගෙන යන්න පුළුවන්. ඔවුනුත් බැස්සා. ඇලහැර ගොවියෝ බැස්ස පාරට. දැන් මේ බහිනකොට මහසෙන් රජුරෝ ජනතාව වෙනුවෙන් ඇල හරවලා තිබ්බා. ඒ කියන්නේ අම්මංගන් ගිහිල්ලා ඇල හරවලා තිබ්බා. ඒතකොට මින්නේරි දෙයියෝ. දැන් මින්නේරි දෙයියන්ටත් විරුද්ධව දැන් මේගොල්ලෝ මහපාරේ. ඉතින් වාරි මාර්ග දෙපාර්තමේන්තුව නියමිත වෙලාවට වතුර දෙන්න කරවත් ගොවියන්ට වතුර එපා කියනවනේ. එතන වතුර දෙන එක එහෙන් නැවතෙනවා මෙහෙන් කුඹුර ටික වෙලා අන්තිම මොහොතේ තීන්දුවට එනවා ගොවිතැන් කළ යුතුයි. මොකද කුඹුරේ ගොවියෙකුට කුඹුර තමයි පන්සලටත් වැඩිය වටින්නේ. දැන් ඒ හින්දා ඒකට හැරෙනකොට නියමිත කාලේ පැනලා. අපි හිතුවා මෙතන වැදගෙන වැටෙයි කියලා. නමුත් පුදුම ධෛර්යයක් දාලා ගොවියෝ ටික තමන්ගේ කුඹුර වගා කළා. දැන් මම ඉන්න ප්‍රදේශේ දැන් ගොයන් කපනවා. මට දැන් ලොකුම ප්‍රශ්නයක් ශ්‍රමය හිගයක් තියෙනවා. ශ්‍රමය හිගයට කොහොමද මුහුණ දෙන්නේ කියලායි. අර භූතයට කුඹුරට බහින්න බැරුව ඉන්නේ. භූතය කුඹුරට බහින්න විශාල ඩීසල් ප්‍රමාණයක් ඕනේ. ඩීසල් නැහැ. එන්න භූතයෝ ටික දැන් පාරේ. දැන් එන මිනිස්සු රෙන් කපන්න ඕනේ. දැන් මේ ක්‍රියාවට බහැපු අයට තමයි මේක තේරෙන්නේ. වෙන කාටවත් තේරෙන්නේ නැහැ. ඒතකොට භූතයෝ හිර වෙලා ඩීසල් නැහැ. මේ පැත්තෙන් මේ ටික කපා ගන්න පරක් වුණා. ඉතින් දැන් මෙවැනි එකක් අස්සේ කපන මිනිස්සු කියනවා අනිත් මම හිතන්නේ මේ මහතුරු කියයි මේ මහතුරු සිද්ධියේ ඉන්නේ හින්දා කපන අය කියනවා අපිට ප්‍රශ්නයක් නැහැ. ඇට බරයි. මැස්සුවාවෙත් නැහැ. මුකුවත් නැහැ. මේක තමයි කරන්න තිබ්බේ කියලා. එහෙනම් මේක මං හිතන්නේ කවුරු හරි හිතනවා වැරදීමෙන් ගත තීන්දුවක් කියලා. නමුත් වැරදීමෙන් ගත නෙමෙයි. මේක නියම තීන්දුව වෙලාවෙ ගත්තා. අපි පෙන්නලා තියෙනවා කරන්න පුළුවන් වැඩක් බවට. අපි බලමු දැන් මේක ඔබතුමාලාට නම් අභියෝගයක් ඔබතුමාට පෞද්ගලිකව මේක අභියෝගයක් නෙවෙයි. මොකද දීර්ඝ කාලයක් පොහොර තිබ්බා හෝ නැතා හෝ ඉරයි හඳයි එක්ක ඔබතුමා මේ මහ පොළොව අස්වද්දපු කෙනෙක්. හැබැයි මේක මේ රසායනික කැලෙන්ඩරයකට හුරු වෙලා
නීතිපතා වෙනත් සමාගම්වල කැලෙන්ඩර් ඇතුළේ හිරගත වෙච්ච ගොවීන්ට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. අංගමන මහත්මයා දැන් ඔබතුමන්ලා මේට චෝදනා ගොඩක් තියෙනවා එක් පැත්තක. ඒක තමයි මේ ලොකු කාබනික පොහොර අවශ්‍යතාවයක් මේ ලංකාවට එකපාරටම සිද්ධ වුණා. අවශ්‍යතාවයක් මත වුණා. නමුත් ආපහු මේක රටින් ගෙන්නන්න තීන්දුව කරා. ඒකට ලොකු විරෝධයක් ආවා. හැබැයි මේ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නයක් ආවා. මේ කොහොම හරි ගිහිල්ලා අපේ මිනිස්සු ගොයන්ගස් ගලවලා පෙන්නවා මේ කාබනික පොහොර ඇදෙන්නේ නැහැ. මේ ඔබතුමාලා මේ චෝදනාව බාර ගන්නවද? එතනින් පටන් ගමුද? ඔබතුමාලාට දීර්ඝකාලීනව චෝදනාවක් තිබුණා මේ මහකන්නේ සහ ඇතුලේ මේ කාබනික පොහොර ප්‍රමිතියෙන් බාලයි මේවා හරියන්නේ නැහැ. මේවා කුඹුරට යෝග්‍ය නැහැ කියලා. ඒකට උත්තරයක් දීලා මම කැමතියි ඔබතුමාගේ ඊළඟ කතාවට යන්න. මම හිතන්නේ ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක කාලීනව වැඩසටහන සංවිධානය කරලා අපේ ගොවි ජනතාව දැනුවත් කිරීමට ගමගේ මහත්මයා ඇතුළු රංගිරි දඟුළු ටීවී මාධ්‍ය ජාලයේ මෙයාවීම ගැන. මම හිතන්නේ අද අපි මේ කතා කරන්න යන්නේ මේ ගොවිතැන සහ කාබනික ගොවිතැන සහ පොහොර ප්‍රශ්න ඒ වගේ දේවල්. ඒතර මම මුලින්ම පටන් ගත්තොත් මේ අපි දැන් පොහොර නිෂ්පාදනය කරන ආයතන වශයෙන් පොහොර සහ ශුද්ධ ජීවීන් ගහනයක් නිෂ්පාදනය කරන ආයතනයක් වශයෙන් තමයි මට මෙතන පෙනී සිටින්න වෙන්නේ. ඒත් එක්කම අපේ කන්දේගම මහත්මයා සඳහන් කරා මේක දීර්ඝ කාලීනව මේක වෙන්න තිබ්බ දෙයක්. මේක ගත්ත ක්‍රියාමාර්ගය ඊටාම නිවැරදි කියන එක. ඒතර මම හිතන්නේ කන්දේගම මහත්තයා විශාල දීර්ඝ කාලයක් මෙතන කාබනික කෘෂිකාර්මික රැඳිලා ඉන්නවා. ඒත් එක්කම අපිත් මම හිතන්නේ දැන් මම වැඩ කරන ආයතනයත් අවුරුදු 24කට වැඩි කාලයක් කාබනික ගොවිතැනේ රැඳිලා සිටින සමාගමක් වශයෙන් තමයි තියෙන්නේ. ඒත් එක්කම අපි මේ නිෂ්පාදනය සම්බන්ධ වෙලා දැන් අවුරුදු 9කට අධික කාලයක් වෙනවා අපි මේ නිෂ්පාදනය සම්බන්ධ වෙලා. අපි මේ නිෂ්පාදනය සම්බන්ධ වුණේ නිකම්ම කාබනික නැත්නම් කොම්පෝස්ට් විදිහට නෙවෙයි. ඒකේ විද්‍යාත්මක පැත්තක් හොයාගෙන කවුරුත් අද දන්නවා හිතකර ශුද්ධ ජීවීන් කියන්නේ පොළොව සූපත් කරන කට්ටියක් කියලා. මම ඊට මෙහෙතක මේ මහත්මයාත් එක්ක කතා කරනකොට කිව්වේ දැන් එතුමාගේ කන්දේගම මහත්තයා කුඹුර කිසිම විදිහකින් කිසිම රසායනික පොරක් කිසිම කාබනික පොරක්වත් යොදන්නේ නැහැ කියලා. ඒක වෙන්න පුළුවන්. ඒක ඊටාම දියුණු තත්ත්වයේ පස වැටලා තියෙනවා. ඒ කියන්නේ පස පරිවර්තන වෙලා තියෙනවා. අපිට අවශ්‍ය කරන්නේ අන්නේ තැනට මේ ශ්‍රී ලංකා භූමිය ගෙනීමේ ව්‍යායාමය තමයි අපි උත්සාහ කරන්නේ. එතකොට අපි දැන් කන්න කීපයක් ගොවි ජනතාවත් එකතු වෙලා පොර නිෂ්පාදනය කළා. ගොවි ජනතාවට පොර බෙදා හැරීම කරගෙන ගියා. හරි. එතකොට නොයිකුත් ශේෂ්ත්‍රයේ නොයිකුත් ගැටලු සහ නොයිකුත් අවස්ථා ඇති වුණා. මොකද ගොවි ජනතාවට මේක අලුත් දෙයක්. අලුතෙන් මේක හඳුන්වා දීමේ අවශ්‍යතාවය තිබුණා. මම හිතන්නේ අපි රජයේ පැත්තෙන් මේක අපි පරිවර්තනය වෙනකොටම අපේ ඒ ගොවි ජනතාවට මේක දැනුවත් කිරීම පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් තිබුණ නැති බව මට මේ වෙලාව අවස්ථාවේ සඳහන් කරනවා. විධිමත් වැඩපිළිවෙලක් තිබුණ නැහැ. අර දැන් ගොවි මහතුරු අහනවා කෝ අර කතා කරපු ටීවී එකේ කතා කරපු මෙතුමා කිව්වාගේ විද්‍යුත් මණ්ඩලයේ කෝ අර මේ කියලා ගොඩාක් මිනිස්සු දැන් අපි ශේෂ්ත්‍රයට යනවා අහනවා. කොහොම නමුත් ওই ප්‍රශ්න තුලින් අපි සැලසුමක් ඇතුව දැනට කන්න 4ක් මේ ගොවි ජනතාවට ක්‍රමක්‍රමයෙන් කාබනික පොර හඳුන්වා දීම සහ කාබනික පොරත් එක්ක ගොවිතැන් කිරීමේ කටයුතු ගැන හඳුන්වා දීමට ගියා. එතකොට බාර දූරකාරයක් වශයෙන් අපි ඉස්සෙල්ලා කොටසක් කරේ ඒ වෙලාවේ මම හිතන්නේ රසායනික පොර තිබ්බා. නමුත් ගිය මහකන්නේ කිසිමක් නැතුව අපි මේ සටනට බැස්සා. මම හිතන්නේ ඒ සටනට දායක වුණා ගොඩක් අය අපිත් එක්ක ඉඳලා අපි මේ මාතලේ දිස්ත්‍රික්කයේත් අම්පාර දිස්ත්‍රික්කයේත් පොහොර බෙදා හැරීම කටයුතු කරා. අපි මාතලේ ඝන පොහොර සහ දියර පොහොර දෙකම බාර දුන්නා. නමුත් අම්පාර දිස්ත්‍රික්කයට අපි ඒ අවස්ථාවේ සැලසුම් සාගතව තිබ්බේ නැහැ ඝන පොහොර දෙන්න. ඒ නිසා අපි දියර පොහොර විතරක් බෙදා හැරීම කටයුතු කරා. එතකොට මම අර මූලිකව සඳහන් කරා වගේ ඒ කටයුතු කරන්න අපි ශේෂ්ත්‍රයට යෑමේදී ගොවි ජනතාවට මේක දැනුවත් කිරීමේ අවශ්‍යතාවය දිගින් දිගටම තිබුණා. එතකොට මේ ගොවි ජනතාවට මේක අපි දැන් සමහර මාධ්‍යවල ගිය දැන්වීම් සහ සමහර මාධ්‍යවල ප්‍රචාර කරපු දේවල් අනුව ගොවි ජනතාව යම්කිසි කුතුහලයක් එහෙම නැත්නම් මේ ගැන බියක් සැකයක් ඇති වෙච්ච තත්ත්ව තිබ්බා. ඒ අවස්ථාවලට මුහුණ දීලා යම් මට්ටමකට මම හිතන්නේ මේ මෙතුමා අම්පාර දිස්ත්‍රික්කය නිසා මම හිතන් කිය ප්‍රකාශ කරයි. දැන් අස්සන්න නෙලන අවස්ථාව ඇවිල්ලා තියෙනවා. මම දකින්නේ ලොකුම දෙයක් හානියක් වෙලා තියෙනවා කියලා ගොවි ජනතාවට. ඒත් එක අපි සංඛ්‍යාල ඉගෙන ගත්තොත් අපි දැන් යම් තැන් ස්ථානවල අස්සනු සමීක්ෂණ කරලා තිනවා. ඒ සමීක්ෂණයෙන්
යම් පොඩි ප්‍රතිශතයක් අඩු වෙච්ච තැන් තියෙන. නමුත් දැන් මේ රජයෙන් ගත ක්‍රියාමාර්ගයක් කරන වී මිල අනුව ඒකෙන් දෙගුණයක් විතර ලාභදායී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ මේක ගොවි ජනතාවට මෙතන වෙච්ච ගැටලු කීපයක් තියෙනවා. මම ගිය සතියේ ගොඩක් රැස්වීම් වලට ගියා මේ යලකන්නේ පොහොර බෙදා හැරීම සම්බන්ධයෙන්. ඒතර අපි හැම වෙලාවෙම කියන්නේ ගුණාත්මක භාවයෙන් උසස් දෙයක් ගොවි ජනතාවට බාර දෙන්න ඕන කියලා. ඒ කියන්නේ තත්ත්ව සහතික සහ ප්‍රමිතීන් වලින් උසස් දෙයක් බාර දුන්නොත් ගොවි ජනතාව කවදාවත් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒගොල්ලෝ තමයි මම හැම වෙලාවෙම සඳහන් කරනවා වගේ හොඳම පරීක්ෂණ නිලධාරී තමයි ගොවි ශාස්ත්‍රයේ ඉන්නේ ගොවි මහත්මයා. එයා දන්නවා මේ හොඳ නරක තෝරගන්න. ඒතර අපි කොච්චර කිව්වත් ඒක පිළිගන්නේ නැහැ. කොච්චර දේවල් හදුවත් හරියන්නේ නැහැ. අර හොඳ දේ එතුමා ඒගොල්ලෝ දක්ෂයි. කියන්නේ කෘෂිකර්මයේ හොඳ දක්ෂතාවයක් තියෙන පුද්ගලයෝ කියලා කෙලින්ම හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඒක අපිට කවදාකවත් ඒ වගේ දෙයක් ගොවින් අතර දුන්නොත් මේ වැඩසටහන ඉදිරියට ගෙන යාම කඩා වැටෙන්නේ නැහැ කියන එක තමයි මගේ මතේ. ඒක ඔබතුමන් ඉතා වැදගත් කාරණයක් මේ පහුගිය කාලේ ඇති වුණු කලබලයත් එක්කම මේ දේශීය කාබනික පොහොර සපයන්න බාරගත්තු ඇතැම් උදවියත් මම හිතන්නේ මේ තීන්දුවත් එක්ක කට්ටිය. කියන්නේ විශේෂයෙන් මේ පොහොර තහනම් කිරීමේ නියෝගයත් එක්කම සූදානම් වුණ කට්ටියටත් අඩු ගානේ තමන්ගේ පොහොර ටිකේ ප්‍රමිතියවත් හරියට බලා ගන්න පුළුවන් වුණාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා හැබැයි මේ දීර්ඝකාලීනව මේ කෘෂිකර්මය කියලා කියන්නේ හුදු මේ රසායනික මූලද්‍රව්‍ය වලට පමණක් සීමා වෙච්ච එකක් නෙවෙයි. මේ මහා පරිසර පද්ධතියක් කෘෂි පරිසර පද්ධතියක් තියෙන්නේ. නිසා මේ පරිසර පද්ධතිය පිළිබඳව පස පිළිබඳව මීට වඩා සාකච්ඡාවක් අවශ්‍යයි වයි කියන කාරණා අපි මේ කන්නේදී ගොඩක් ඉගෙන ගත්තා. ගොවියා ටිකක් පොළවට පොහොර දුන්නට ඔළුවට පොටක් පොහොර මදි කියලා වගේ අපිට තේරෙනවා. මේ පොළවයි ඔළුවයි දෙකමයි පරිවර්තනය වෙන්න ඕනේ. පොළව පරිවර්තනය වෙන්නේ නැහැ. මේ ගොවියාගේ ඔළුව පරිවර්තනය නොකර. ඒ නිසා මේ සම්බන්ධවට කිසියම් තොරතුරු සමූහයක් තියෙනවා මේ ඉස්සරහට උගත් පාඩම් හැටියට අරගෙන යන්න. කෙසේ වෙ නමුත් අපි කැමති ඉදිරියේ බොහෝ දේවල් ඔබට මේ සම්බන්ධව අරගෙන එන්න. අපිත් සැකෙන් හිටියේ. ඒ නිසා අපිට දැන් බය නැතුව අපේ ඇස් දෙකෙන් දැකපු දේවල් අපි ඔබට සමීප කරන්න පුළුවන් රූපරාම ඔස්සේ ඉදිරියේදී. අසාර්ථක වීම තිබුණා. ඒවට හේතු තියෙනවා. සාර්ථක වීම තිබුණා. ඒවටද හේතු තියෙනවා. මේ දෙක අපි බොහොම සම්බරව කතා කරමු. අපි යනවා නින්නත් සජීවී සංවාදයේ පළමු විරාමයට. පුරන් දෙන්න අප සමග. ඔබ නැවත නින්නත් සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. මහ කන්නේට මොකද උනේ? පහුගිය මහ කන්නේ හරියට කාලයක් පාඩම් කරලා විභාගයට වාඩි වුණ කෙනෙක් වගේ. විභාගයට වාඩි වුණ දරුවෙක් වගේ ප්‍රතිඵල බලන්න බොහෝ දෙනෙක් බලා හිටියා. ඒතර මේ අසමද්ද සමද්ද කියන කාරණේ තමයි දැන් අපිට ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. මේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල අරගෙන ඔබතුමා ඇවිල්ලා ඉන්නේ අද. මේ ඇත්තට දැන් මේ ඇත්තටම ශ්‍රීවර්ධන මහත්මයා අපිට ඇත්ත කියන්නේ මේ අම්පාර දිස්ත්‍රික්කයක් හැට ගත්තාම අපි එතනින් පටන් ගමු. ඔබතුමා පසුව කතා කරමු. දැන් මේ අපිට මේ සාක්ෂි තියෙනවාද මේක අසාර්ථකයි කියන්නේ? මේක ඉවරයි. විවගාව නැත්තටම නැති වුණා මේ කන්නේ කියලා කිව්වොත් මම ඔබතුමා මොකද කියන්නේ? ඔබතුමා ගොවියෙක් සහ ඔබතුමා උපදේශකයෙක්. ඔව් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා අපේ මේ ගමගේ මහත්මයාටත් මේ අපේ රංගිරි අපේ මේ රූපානි සේවයටත් මේ වගේ විද්වත් කතිකාවකට මට ආරාධනා කිරීම සම්බන්ධව මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මෙහෙමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු විශාල බද්ද නිලධාරී කෙනෙක් හැටියට මම වගකීමෙන් කියනවා මම එදත් කිව්වා මම අදත් කියනවා හෙටත් කියන ඇත්තටම අපට මෙවැනි රසායනිකව පොහොර ලබාගෙන මේක දිගින් දිගටම යන්න බෑ. මොකද හේතුව තිරසාර බවක් නැහැ. ඒකට මම වචන ටිකක් කතා කරලා ඉන්නම්. මම ඔබතුමා අහපු ප්‍රශ්නට පිළිතුරක් ලබා දෙන්න. ඇත්තට මේකයි වෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් මම උපන්නේ අම්පාරේ. දැන් මගේ දෙමව්පියෝ 1954 බදුල්ල වැඩිපඩ පැත්තෙන් ඇවිල්ලා ඉදල්ලාභෙන් හැටියට පදිංචි වෙලා ගොවිතැන් කටයුතු කරගෙන ගියා. දැන් මේ ආකාරයෙන් ගොවිතැන් කටයුතු කරගෙන යනකොට ඇත්තටම අපි ආලා තියෙනවා විශේෂයෙන්ම රසායනික පොහොර ලංකාවට ආවා කියලා කියන්නේ 1965න් පස්සේ. අපි මම නිකමට බැලුවොත් අම්පාර අපි තාත්තලා ඒ කාලේ ගොවිතැන් කරන කාලේ ගත්තොත් අවුරුදු අපි ගත්තොත් කන්න 100කට වැඩි නේද? ඉතින් මේ ආකාරයෙන් දැන් පොහොර දාගෙන ගොවිතැන් කටයුතු කරගෙන එනකොට කන්නෙන් කන්න වෙන්නේ දැන් ඔය විශේෂයෙන්ම පොහොර සාහනාධාර ලබා දීමත් එක්ක මොකද වුනේ ගොවි මහත්තුරු විශේෂයෙන්ම රසායන පොහොර අවභාවිතය කරන්න පටන් ගත්තා. දැන් මේකත් එක්ක වෙන ප්‍රධාන දෙයක් තමයි අර පස්සේ ආම්ලිකතාවය ඇති වෙනවා.
ආම්ලිකතාවය තියෙන යම් හැදෙන්නේ නැහැ. දැන් මේ වෙනකොට ගොවි මහතුරු මේ කතන්දරය දන්නේ නැහැ. ඒ කට්ටිය තවත් යූරියා යොදන්න පටන් ගන්නවා. ඔබ කෙරියමිකොත් මේ පොළොව විසිනුත් මේක ඉල්ලා හිටියද? ඇත්තටම. ඒ කියන්නේ අපි සාමාන්‍ය සරල කොට ඒ කියන්නේ දැන් මේ මිනිස්සුන්ගේ සෞඛ්‍ය විසින් ඉල්ලා සිටියා විතරක් නෙවෙයි මේ විශේෂයෙන් පොළොව විසිනුත් මේක ඉල්ලා හිටියා. පොළොව ඉල්ලා සිටියා වගේ කියමින් කියන්නේ. මොකද හේතුව දැන් මේ කන්නේ මම ඒක තමයි කතා කරන යන්නේ. ඇත්තටම දැන් සමහරක් අපි දැක්කා සාර්ථක වගාවන් තිබුණා. සමහරක් තිබුණා යම් ස්ථාන කිහිපයක අසාර්ථක වගාවන් තිබුණා. දැන් අසාර්ථක වුණ තැන් කියලා දැන් සමහර ගොවි මහත්තයෝ අපිට ඇවිල්ලා කියමු අපි කියලා බලනවා. බැලුවම පස්සේ අපි දැක්කා ගොයන්ගා සාමාන්‍ය අඟල් 7ක් 8ක් තමයි උස වෙලා තියෙන්නේ. ඒ කල්ලක යට 7ක් 8ක් 10ක් වගේ තමයි තියෙන්නේ. හැබැයි කනගහට කරුණ මේකයි. ඒ පස ගත්තන් පස්සේ මේ පස පුළුවන් පසන් නෙවෙයි තියෙන්නේ වැලි ගොඩක් තියෙන්නේ. මේ වැලි වල පුළුවන් අපට ඕනනම් සිමිදිලක කපරදු කරලා කපරදු පුළුවන් ඒ තරමට දුර්වල පසක් තමයි තියෙන්නේ. මොකද විශේෂයෙන් අම්පාදිස්සිකේ තියෙන්නේ චූර්ණමය නොවු දුඹුරු පස. ඒ කියන්නේ වැලි ගතිය වැඩි. දැන් මේකත් එක්ක ගොවි මහත්තුගේ නොදැනුවත්වයත් එක්ක පහුගිය අපි ගත්තොත් අතීතයේ ගත්තොත් අර පිදුරු කියන එක ඉතා පහසුවෙන්ම කාබනික පොරක් වැසින් දාන්න තියෙන එකම දේ තමයි බීවගාට පිදුරු ටික. මේ පිදුරු ටික ගිනි ගහලා දානවා. සමහරක් විට ගොවි මහත්තයා ගිනි නොතිබ්බත් කවුරු හරි පුජ්‍යලිය සමහර බෝල් ටික ගිනි ගහනවා වෙන්න පුළුවන්. සමහරක් විට මොකක් හරි හේතුවක් හින්දා ගිනි තිබ්බොත් මේක ඒ අසුන් නාව තවුනක් පස්සේ කවුරුද යායේ නැහැ. සම්පූර්ණ මුළු යාවල් එක දිග ගිනි ගන්නවා. දැන් මේක තමයි කන්න ගානක් වුණේ. දැන් අපි කුසිකල් දෙපාර්තමේන්තුව ලොකු උත්සාහයක් ගත්තා නවත්තන්න. කොහොම උත්සාහ ගත්ත වුණත් අපි ඒ කන්න ආරම්භයත් එක්ක විශාල වැඩසටහන් කරනවා. ඇත්තට ඒ කොහොම වුණත් මේක අපිට පාලනය කරන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. මම කියන්න හදන්නේ පස ඉල්ලා සිටියා. පස එහෙම මේ කාලීනව හරි මේක නොදුන්නා නම් ඇත්තටම කනගාටු මේ තිරසහ පවතින නේ අස්සන්න නැති උනේම නෑ. ඒ කියන්නේ නැති උනේම නෑ ගොවිතැන. අනිවාර්යයෙන්ම. ඔය දැන් මම ඔබතුමාගෙනුත් තව ටිකක් පහළට යන්න කැමතියි. එකක් තමයි මේ බිමේ මිනිස්සු මොනවද කියන්නේ. දැන් ඔබට අපි දවසක් නිරන්තරවම පොරොන්දු වෙන කාරණයක් තියෙනවා. අපි මාධ්‍යයක් හැටියට හරි කැමතියි මිනිස්සුන්ට සාර්ථක දේවල් පෙන්වන්න. අපි දීර්ඝ කාලයක් දැක්කේ හැමදාම අසාර්ථක වීම, පරාජය වීම. ඒකෝර දැන් අපි කොහොමද රටක් ජාතියක් හැටියට ආපහු මනස හදාගන්නේ අලුත් තැනකට පියමන් කරන්න. ඒ නිසා නිරන්තරවම අපි ගිය ගමන්වලදී නින්නාද නිෂ්පාදක කණ්ඩායම ගිය ගමන්වලදී අපිට හම්බුන අසාර්ථක තැන් අපි ගාව දර්ශන තියෙනවා. හැබැයි අපි ඒවා ඔබට ගෙනෙන්නේ නැහැ. මොකද වඩා යහපත් දෙයකට ඔබ නැඹුරු කරන්න අවශ්‍ය නිසා අපි සාර්ථක තැන් කීපයකට යමු බලන්න ඒ අපේ චාරිකාව ඇතුලේ. ගොවි මහත්තුරු මොනවද කියන්නේ? ඊවගාව කරගත්තේ නැත්නම් මට කන්ට නැතුව මැරෙන්න වෙන්නේ. ඒකින්ද මම කල්පනා කරා මේ අභියෝගයට මූණ දෙන්න ඕනේ. මම විකල්පයක් වශයෙන් මම කල්පනා කරා කාබනික පොහොර වගාවක් කරන්න ඕනේ. මම කාබනික පොහොර හදාගත්තා එදා ඉඳන්. ඊගාවට මම මේ කුඹුරේ අක්කර දෙකේම මේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කියලා අහලා තියෙන හින්දා මුං ඇට කයිපි මේ අක්කර දෙකෙන් වගා කරා. ඊගාවට මේ පිදුරු ටිකත් සම්පූර්ණ මේ කුඹුරට දි รา පත් වෙන්න ඇරියා. ඇරලා තමයි මේ වගාව මම මුලින්ම ආරම්භ රසායනික පොහොර දුන්නේ හින්දා එහෙම වගා කරා. දැන් අපි දන්නවා ඉගිනියාගල සේනානායක සමුද්‍රයක් තියෙනවා. මේ ජලාශයක් තියෙනවා. වාරි මාර්ග පද්ධතියක් තියෙනවා. මේ පොඩි ඇලක් තියෙනවා. කුඹුරට පෝල් එකෙන් වතුර එනවා. ඒ වලට අපේ මේ යූරියා මිටිය ගෙන්නන්නේ නැවින්. මං හිතන්නේ මේ ගොවි මහත්තුරුන්ට මට ආඩම්බරෙන් කියන්න පුළුවන් මේ රසායනික පොහොර නැති වුණාට කාබනික පොහොර වලින් මේ වගාව කරන්න පුළුවන්. කාබනික පොහොර මේ දැන් මේ තියෙන්නේ මේ ගොයන් කරල්. මේවා ගොයන් කරල්නේ දැන් එතකොට වෙනදත් හැදුනේ මගේ මේ ගානට ගොයන් උස. රසායනික පොහොර අවශ්‍ය නැතුව මේ කාබනික පොහොර වලින් වගාව කරන්න පුළුවන්. මේකේ රෝග අඩුයි. මේ බලන්නකො. දැන් මේ වගේ තියෙන්නේ හොඳ කරලක්. මං හිතනවා මේ වෙන්දාසන්න වගේ රසායනික පොහොර වල දින අසන්න වගේ මට හම්බෙයි කියලා. මොකද සාර්ථක කරලක් තියෙනවා. මම ඒ ගැන සතුටු වෙනවා. ගොයමත් මේ මගේ උසට තියෙන වෙන්දත් හැදින්නේ මේක 1960 ගණන් වල යූරියා එන්න කලින් කොහොමද අපි බච්චාවේ මේකට බහින්නේ නැහනේ මහත්තයා පොහොර මිටිය දුන්නා නම් නිකන් අපිට සන්තෝෂයි ඒ වෙන්නේ ගොවි මහත්තුරු තාම ලංකාවේ ඉන්න එක ගැන. අපි හැමදාම වෙන රටක පොහොරටයක් එනකන් පොහොර නැවක් එනකන් කෑම ටිකක් එනකන් බෙහෙත් පෙත්තක් එනකන් බලාගෙන ඉඳීමේ ගමන තමයි මේ වෙනස් කරන්න හදන්නේ. මේක ආණ්ඩුව ගත්තද නැද්ද ජනාධිපතිවරයා මේක ගත්තද නැද්ද කියන කාරණේ පැත්තකින් තියෙනවා. මේකත් එක්ක දේශපාලනය කරන අයට දේශපාලනය කරන්න පුළුවන් ඒ කතා එක්ක. හැබැයි මේ කුඹුර විසින් ඉල්ලා සිටින මහජන සෞඛ්‍ය විසින් ඉල්ලා සිටින රටේ ආර්ථිකය විසින් ඉල්ලා සිටින කාරණා කීපයක් තියෙනවා. කන්දේක මහත්මයා දැන් මේක අභියෝගයක් අපිට. අපි දුරකථන අංකයත් ඔබට මතක් කරලම සාකච්ඡාවට අපි ඉදිරියට ගමන් කරන්න.
පිඳ 66යි 22යි 83යි 608 690 තිරේ දෙස්වල අංක ඔස්සේ ඔබට එන්න පුළුවන් මැදිරියට. ඔබ පක්ෂද මේකට විපක්ෂද මේ කරුණු පිළිගන්නවද නැද්ද කියන එක ඔබේ කැමැත්ත ඔබට අපි සංවාදයක් බවට පත් වෙන්න ඕන නිසා ඔන්න අවස්ථාව ලබා දුන්නා. කන්දේක මහත්තයා දැන් මේකට ලොකු චෝදනාවක් තියෙනවානේ. මේක මේ කාගේ හරි උමනාවට වෙන දෙයක්, මේක දේශපාලනික වැඩක්, මේ ඩොලර් නැතුව මේ කරපු වැඩක්, මේ පොහොර ගෙන්නන්න නිසා මේක යන්න බෑ. දැන් ඔන්න මේ පොහොර නෙමෙයි දැන් වෙන පොහොර ඉල්ලන්න පටන් ගන්න තියෙනවා. මල් වලට පොහොර නැහැ. දැන් ආයේ මේ සූත්‍රය වෙනම පටන් ගන්න තියෙනවා. ඒතර මේ ආහාර මේ කෘෂි රසායන වලින් ගලව ගැනීමේ තැනට ගෙනියන්න මොකද්ද අපෙන් වෙලා තියෙන අඩුපාඩුව? මේ මහා සමාජයෙන් වෙලා තියෙන අඩුපාඩුව මොකද්ද? එකක් මේ රටේ වග කියන්න ඕනේ මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සු පාට හරියට බැස්සනම් රටත් ජාතියත් බේරගන්න පුළුවන්කම තිබුණා. ඒ බහින්ද හිටපු කට්ටියක් තමයි වෛද්‍යවරු. තමන් ගාවට එන ලෙඩ්ඩුට ඒ ලෙඩේ හැදුනේ ඇයි කියන එක ඔවුන් හොඳටම දැනත් ඒක වැහුවා. දන්නවා ආහාර වලට වසවිස එකහුව වෙනකොට මේක වහන්න මේ මහා විද්‍යාඥයෝ එක සැරයක් මතයක් යවුවා. මම හොඳ අවබෝධයෙන් මේ පිළිබඳව ඉන්නේ. ඇල්මීනියම් භාජන නිසා තමයි මේ ලෙඩේ වෙන්නේ. ඇල්මීනියම් වල වියන්න එපා. ආයේ මහාචාර්යවරයෙක් බැස්සා කොහිලාලයක් උස්සගෙන. මේ කොහිල තමයි විස වැඩිපුර මුරන්නේ, මේක කෑවොත් තමයි මේක හැදෙන්නේ. තවත් මහාචාර්යවරයෙක් නෙළුම් අලයක් කරන් බැස්සා. මේ හැමතැනම සිද්ධ වුණේ ඇත්ත වැහිම. මේක දන්න කතන්දරයක් කියන්නේ මාගම සේකර ලියනවා පොතක් සත්‍ය සොයා යෑම. සත්‍ය සොයාගෙන යනවා කොහෙවත් සත්‍ය නැහැ. ආපහු එනකොට කුණු ගොඩක් පේනවා. කුණු ගොඩ ඇස්සේ දිලිසීමක් තියෙනවා. දිලිසීම මොකද්ද බලනකොට ඒ තමයි සත්‍ය. මේ අහන සත්‍යයෙන් ඇයි ඔය කුණු ගොඩ ඇස්සේ ඉන්නේ? ඒ කියන්නේ මම මේ කුණු ගොඩ ඇස්සේ ඉන්නව නෙවෙයි. මං ඉන්න තැන පෙන්වන්න දමලා ගහපුවා මේ තියෙන්නේ. ඒක මොනවද කියලා බලපුවම තර්ක, වාද, දර්ශන ඒවා තමයි කුණු. ඒ විදිහට මේ සත්‍ය වහන්න බැස්සේ මේ කණ්ඩායම. එතකොට ඒ කණ්ඩායම ප්‍රබලයි. ප්‍රබලයි කියන්නේ අපි දන්නවා ඒ උගත්තුන්යයි සම්මත කට්ටිය කියන එක පිළිගන්න බොහෝ මිනිසුන් කැමති. නූගත් අය කියනවා වගේ නෙමෙයි. උදාහරණයක් ගත්තොත් නූගත් මිනිස්සු දන්නවා කුඹුරෙන් වැඩිපුර හැවොත් ගොයම කහ වෙනවා කියලා. එතන බුදු පුතේ කරමැට්ට කරන්න එපා කියලා කියනවා තාත්තා. නගුල දෙනකොට පුතාට. ඇයි ඒ කරමැට්ට කියන්නේ නිර්වාය සුද්‍ර ජීවීන් ඉන්න කලාපය. මේ මහතුරු හොඳින්ම දන්නවා. මොකද ඔයා උගන්ලා තියෙනවා. නිර්වාය සුද්‍ර ජීවීන් ඉන්න කලාපය. ඒකේ වාසිදුරු නැහැ. ඒ නිසා පෝර යටට බහින්නේ නැහැ. ඒක නිකන් පොලිතින් එකක් දැම්මා වගේ තියෙන සීල් වෙලා තියෙනවා. එතකොට ඒක කැඩුණොත් ඔය සේරම යටට බහිනවා. පස්සේ එතකොට ඕක පිළිගත්තේ නැහැ. හේතුව ට්‍රැක්ටරේ හඳුන්වලා දෙන අය කිව්වේ හාරන්න පෝර එනවා කියනවා. මේ මෑතදිත් ඒක වෛද්‍යවරයෙක් කිව්වා. යටින්ලා තමයි උඩට පෝර හැදෙන්නේ කියලා. ප්‍රසිද්ධ මාධ්‍යයේ. ඒක ඇමතිවරුකුත් කිව්වා. පෝර යටින්ලා උඩට එන්නේ කියලා. මේ මෑතදී ඈත නෙමෙයි. ඉතින් ඔවුන් එහෙම කියනකොට අපි මත තියාගන්න ගොවිකන් දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නෙමෙයි. මේ පොත 1937 ඉඳලා ඔය ගොවිකන් දෙපාර්තමේන්තුව නිකුත් කරපු පත්‍රිකා. අද ඒගොල්ලෝ ඉල්ල අස් කරගන්න අපි ඒ දවස්වල කිව්වේ බොරු කියලා. හරිද? ඒ නිලධාරීන් බොහොම ලොකු පරිශන කරලා ඉදිරිපත් කරපුවා වැහුනේ කොහොමද කියන එක තමයි මගේ කාරණාව. මේකේ තියෙනවා බතලගොඩ වී පරිශන ආයතනයේ කරාපු පරිශනයක්. ඒක මම පෙන්වන්න ඕනේ. මොකද බතලගොඩ තාමත් තියෙනවා වී පරිශන ආයතන. මෙන්න මේක. අපට සමීප රූපයක් ගැනීම හැකියාව තිබේවි. ඔබ ඒ සමගම කතා කරන්න පුළුවන්. මේකේ තියෙනවා උදැල්ලෙන් වැඩ කිරීමෙන් අස්වැන්න කොච්චරද හම්බෙන්නේ කියලා. වැඩිම අස්වැන්න තියෙන උදැල්ලෙන් කොටපුවාම. ඊට පස්සේ මීහරකුන්ගෙන් මඩ කිරීම කොහොමද? ඊළඟට අස්වැන්න තියෙන්නේ ඒකේ. ඊට පස්සේ ගම්බද නගුලෙන් හැමෙන් පරීක්ෂණ කළා. සැහැල්ලු යකඩ නගුලෙන් හැමෙන් ඒ ඔක්කොම පල්ලෙහාට බහැලා තියෙන්නේ. පොඩ්ඩක් හරි රිංග කරි උඩට ගියා නම් තියෙන මේ සීරියස් නගුල. ඒක සීරියස් කේස් එකක්. සීරියස් නගුල කියන්නේ මේ අර යකඩ තලයක් අයි කියලා අර නගුලම තමයි. පොඩක් පස පෙරලෙන ගතියක් තියෙනවා. ඒ නගුලෙන් හාපුවාම කොච්චරද තියෙන්නේ කියලා. මේ ඔප්පු කරලා තියෙනවා මේ අවම බින්සකස් කිරීම තමයි හොඳ ප්‍රතිඵල ගන්න කියලා. ඒක පල්ලයක් කියලා තියෙනවා.
ගොවිතැන ඉතා බාල අන්දමට කළ විට පෝරු ගෑමෙන් ලැබෙන ප්‍රතිඵලය විශාලය. මම එක උදාහරණයක් කියන්නේ බින් සකස් කිරීමේ ඉඳලා වැරද්දුවා. එම බින් සකස් කිරීම වැඩිපුර හැවෑම හොඳයි කියලා රසායනික පොර අවශ්‍ය තැනට මේ පොළොව ගෙනාවා. ඔබ කියන කාරණේ ඉතා පැහැදිලි කරගන්න ඕන තැනක්. ඒතද එවකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කෘෂිකර්මය ගැලවිලා මේ තීන්දුව ගන්න වෙලාවේ කෘෂිකර්මයේ තිබ්බේ දෙපාර්තමේන්තුව අතේ නෙවෙයි. රසායනික සමාගම් මතේ හර කඩමුදලල්ලා අතේ එතකොට. කඩමුදලල්ලා අතේ. පැහැදිලිනේ ඒක. දෙපාර්තමේන්තුව මොනවා කිව්වත් කඩමුදලාලි ඊට වඩා දක්ෂයි. අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්න කෘෂිකර්ම නිලධාරීන් ටික තමයි මේ කෘෂිකර්මය මෙච්චර කල් ඇදගෙන ගියේ. ඒක කියන්නේ මේ කෘෂිකර්මයක් කියලා ලංකාවේ තිබුණා නම් ඇදගෙන ගියේ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට තමයි පහසුකුණුත් තිබුණේ. මම හිතන්නේ වැඩිපුරම වාහන ප්‍රමාණයක් තිබුණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. ඒ නිලධාරියා දෙවෙනි වෙන්නේ ගමේ ඉන්න පන්සලේ ආමුදුරවන්ට. ඒ තරම් වටිනාකමක් ඒ නිලධාරියාට තිබුණා. හැබැයි ඒ නිලධාරියාගෙන්ද ලෙඩක් හැදුනාම අහන්නේ මොකද්ද මේකට දැන් ඒගොල්ලන්ගේ කෘෂිකර්මය අනුමත කරනව නෙමෙයි. නමුත් ඒගොල්ලන්ගේ ක්‍රමවේදයක් තිබ්බනේ. ලෙඩක් හැදුනොත් ගහකට සත්තු ඉන්නවනම් ගහකට මොකද්ද කරන්න ඕන කියලා අහන්න ඕන ඒ නිලධාරියාගෙන්ද? නෑ. මුදලාලිගෙන් අහන්නේ. ගිහලා අහන මුදලාලි මෙහෙම පණුවෙක් ඉන්නවා මේ මේකට මොකද? මේක ගහන්න. පහුදට කියන ගෙන් කිව්වම ඒක හරි ගෙන කියලා හරි මේක ගහන්න. මේ ඊ ආවේ මේක. ඉතින් ඔක්කොම එවැනි තැනකට මේ රට ගෙනාවා. ඉතින් ඒ හින්දා අන්තිමට මුදලාලිලට වැඩි වාසිතාගත කෘෂිකර්මයක් නිර්මාණය කරන්න ඔවුන් ගත්ත උත්සාහයට විරුද්ධ වෙන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බැරුණා. මම දුක මේ කල්යල් බලා ගොවිතැන් කිරීම කියලා මම ලියාපු පොත. මේ පොත ලිව්වේ මහාචාර්ය කාලෝ පොන්සේකාගේ ඉල්ලීමකට. ඒකව සහෝදරයා ඔය ලියන කිං කටසිත තාරකා පොත කියන පොත පැත්තකට දාන්න. ජනතාවට අනාගතයේදී වැදගත් වෙනවා මේ ළඟදිම ඔය මැරෙන්න ඉස්සෙල්ලා කියපු කතාව. මේ වැරදි පාරක යන්නේ ඔය සහෝදරයා කියන විදිහට හරියට නිසි කාලයට කෘෂිකර්මය කළොත් පෝර අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද පෝර නයිට්‍රජන් කියනක ස්වභාවික පොළවේ හැදෙනවා සුද්‍රජීවී ක්‍රියාවලිය හොඳින් ක්‍රියාත්මක වෙන කාලේ සහ අකුරු වලින් හොඳට හැදෙනවා. අන්න ඒ කල්ලලා පොතක් ලියන්න කියලා. ඒ පොත ලියනකොට මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරණ කැලෙන්ඩරයක් අධ්‍යයනය කළා. මේක ඔප්පු කරන්න මේකේ මූලික පොත මං ගාව තියෙනවා. ගොඩට ලියපු අත්පොතේ මේක මේ කතිය 100% පරණ කැලෙන්ඩරේ මේක. ඒ කියන්නේ මේ රටේ ගොවියෝ අනුමත ගොවියන්ගේ කැලෙන්ඩරේ කෘෂිකර්ම රසායනික කෘෂිකර්ම දැන් ඕක නෙවෙයි. දැන් නෙවෙයි. ඊට පස්සේ දැන් ඒක නෙමෙයි තියෙන්නේ. එයින් පස්සේ මේගොල්ලෝ කැලෙන්ඩරයක් ගහලා එළවුවා ගොවිජන සේවාවල ගොවිජන සේවාවේ හැම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවකම තමයි මේක. මේක හොයාගන්නවත් නැහැ. මේ පොත පරිස්සම් කරලා තියාගන්න එක හරි වැදගත්. මේක හොයාගන්නවත් නැහැ. මේක තිබුණේ මහයිලු පල්ලේ මේක අපේ මේ එතන ෆොටෝ එක ගත්තේ. මහයිලු පල්ලේ මම මේකට විරුද්ධව කතා කළා මගේ දේශනයේදී. මේකේ තියෙන්නේ යල් කන්නේ සඳහා මැයි මාස 15 වෙනිදා වපුරන්න. මාස් කන්නේ සඳහා නොවැම්බර් 15 වෙනිදා වපුරන්න කියලා. හැබැයි අපේ ගොවියෙක්ගෙන් ඇහුව පරණ ගොවියෙක්ගෙන් පිස්සුදු මහත්තයා පොළව තිත්තයි. අම්පාරේ ගොවියෙක් කියයි වලේ පරණ ගොවියෙක්. මේ වෙලාවේ වපුරන්නේ නැහැ. පදවිය මිනිහකින් ඇහුවොත් පිස්සුදු මහත්තයා පොළව තිත්තයි. නැත්තම් පොළව ඇඹුල්. මේ වෙලාවේ වපුරන්නේ නැහැ. ඒ කියන්නේ පොළොව එතකොට මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස බොහොම පැහැදිලිවම ගොංකමක් වූ ගොවිතැන කියන පොතේ කියනවා මේ වෙලාවේ වපුරන්නේ නැහැ පොළොව ආම්ලිකයි. ආම්ලික පොළොවේ ගස් හැදීම දුර්වලයි. එම්නම් රසායනික දැමිය යුතුමයි. මෙන්න මේ කලෝපු එක්කෙනා. මේ රටේ මැරෙන හැම වකුගඩු රෝගියෙකුටම හැම පිළිකා රෝගයකගේ මරණයට වග යුතුයි. මේ කැලෙන්ඩරේ හදපු එක්කෙනා. මෙවැනි දෙයක් මේ රටේ සිද්ධ වුණා. හොර රහසේ සිද්ධ වුණා. එන්නේ ඒක වළක්වන්න ගත්ත උත්සාහයට විරුද්ධව තමයි ඔය වීදි බැල නටන්නේ. කරුණා කරලා මේ අපි ඇත්තරම මේ ලෝකෙ ගොඩක් ගැටුම් ඇතිලා තියෙන්නේ ඒ අදාළ විෂය ශාස්ත්‍රයේ දන්න අය ඒක නොකිරීම. ඒ නිසා මේ ගොඩාක් පාරවල් වරදින්නේ අපි හැමෝම අවුල් වෙන්නේ මෙතන. ඒ නිසා මේ ගොවිතැන කරගෙන යන අයට පහසුකම් ටික දීලා ඒක නිවැරදිව කරගෙන යන තාක්ෂණය දැනුම දීලා අත්දැකීම් ටික බීජ ටික දීලා ඒ බීජ ටික අරගෙන මේක ඇත්තටම ඉස්සරහට මේ සකස් වෙන්න ඕන දෙයක්. මේ ගොවියන්ගේ ප්‍රශ්නෙත් එක්ක අපි දන්නේ දේශපාලනය කරන්න යන අය ඉන්නවනම් පොඩ්ඩක් ප්‍රවේශම් වෙන්න වෙයි. අවසානයේ මේ සෙල්ලම් කරන්නේ අපේ අනාගතෙත් එක්ක මෙතනින් තවදුරටත් අපි වෙන පැත්තකට යන්න පුළුවන්. මේ රසායනික පොහොර නැති නිසා නෙවෙයි මේ ගැටලුව හරියට ලියා ගන්න බැරි හින්දා. නින්නද සජීවී සංවාදයේ සමග ඔබ ඉන්නේ 066 22 83 608 609 අපි ඔබට යෝජනා කරලා තියෙනවා.
කතා කරන්න පුළුවන්. අපි අංගමන මහත්මයා ඔබ ළඟට එන්නේ දැන් මේ පොළව හදන්න ඕනේ කියලා කතාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් එකක් තමයි අර කොම්පෝස්ට් කියන නැත්නම් ඔය කාබනික පොහොර කියන කතන්දරේ පහු කරලා ඒ ඉක්මවා ගිය සංකල්පයක් තමයි ඔබතුමාලා කතා කරන්නේ. ඒකට ඒ අතර වෙනසක් තියෙනවා. සාමාන්‍ය කොම්පෝස්ට් දැන් මොකද මේ ගොවියෝ දාන්න පුළුවන් ඔක්කොම ලියද්දට දාලා තිබුණා. දන්න දේවල්. මේ සමහරු අපිට අහුණා පොල් පොහොර කියලා ඉස්සරහින් තියෙන පොල්ද අල්ලද කියලා නෑ. පොහොර කියලා වචන දාලා එකක් ගිහිල්ලා සිරෝදර මහත්තයා මා නිවැරදි. අම්පාර පැත්තේ දාලා තිබුණා. දැන් මෙන්න මේ වාගේ මේ තැනකදී මේක විශේෂත්වය මොකද්ද? මට සමා වෙන්න මේ අමතුමකට ගිහිල්ලා එන්නම්. ඔව් වලපනේ මහත්මෙක් ආයිබන් ඔබතුමාට? ආයිබන් මහත්තයා. ඔව් ආයිබන්. ආයිබන් මහත්තයා. ඔව් ඔබතුමා රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳටම අඩු කරලා අපිත් එක්ක කතා බහ කරමු. ආයිබන් මහත්තයා. ඔව් රූපවාහිනී යන්ත්‍රයේ හඬ අඩු කරමුද? හොඳටම. ඔබතුමා මාව ඇහෙනවද? ඇහෙනවා මහත්තයා. අපි දුරකථනයේ ඔස්සේ කතා බහ කරමුද? හොඳයි මහත්තයා. රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳටම අඩු කරන්න. ඔබතුමාගේ ගැටලුව කියන්නේ ඉක්මනට. ඇහෙනවා මහත්තයා ඇහෙනවා. අපි දුරකථනයේ ඔස්සේ කතා බහ කරමුද? රූපවාහිනී යන්ත්‍රයේ හඬ අඩු කරන්න කරුණා කරලා. මහත්තයා ඇත්තම මම මේ විද්‍යාත් මණ්ඩලයටත් ඔව් කියන්න. විද්‍යාත් මණ්ඩලයටත් රංගිරි සේවයටත් මම ගෞරවනීය ප්‍රණාමය මේ අවස්ථාවේ මම පුද කරනවා. ඔව් ඇත්ත වශයෙන්ම මේ අද රටේ පවතින තත්ත්වයත් එක්ක මෙහෙම ඉදිරියට ඇවිල්ලා ඔබතුමාලා කතා කිරීම ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. මම ගොවියෙක්. අපේ අපච්චිලා ගොවි ටැංකරේ කාබනික පොහොර ක්‍රමයට තමයි මට අවුරුදු 67යි. අවුරුදු 60 ගණනක් විතර වෙනවා දැන් මේ රසායනික පොහොර භාවිතය. ඒ ඉතින්ලා අපේ අපච්චිලා කුඹුරේ කොළ පොහොර පාගලා ඉදුරු කුඹුරේ හැමතැනම යොදවලා තමයි මේ අත්සන්න ලබා ගත්තේ. ඔව් බොහොම ස්තුතියි. මම හිතන්නේ මේ පැරණි ක්‍රමවේද බොහොමයක් තියෙනවා. බොහොම ස්තුතියි අපිට ප්‍රශංසා කළාට. ඇත්තටම අපි ඔබ මේ සාර්ථකත්වය කරා ගෙන යනවා නම් ඒ තමයි අපේ ජයග්‍රහණය. අපි කොහොමත් එඩිතරව මේ කාරණා බය නැතුව රටමැද ඉඳන් කියනවා. අංගමන මහත්මයා අපි ඔබට අවස්ථාව දෙනවා. දැන් මොකක්ද මේ වෙනස මේ කොම්පෝස්ට් තව ඇමතුමකට යන්න අවස්ථාව දෙන්න. අයිබෝන් ඔබට. ඔව් දෙනියායට අපි යන්නේ ලලිත් මහත්මයා අයිබෝන්. ආයිබෝන් මහත්තයා. ඔව් ලලිත් මහත්මයා කතා කරන්නේ. මහත්තයා දැන් අපි තේ වගා කරන්නේ මෙහෙ තේ වගාව තමයි වැඩිපුර තියෙන්නේ. එතකොට මහත්තයා දැන් මෙහෙම කඳු බෑවුනේ තියෙන්නේ ටිකක් අපේ දෙනියායේ. ඔව්. එතකොට කාබනික වගාවට යනකොට ටිකක් අමාරු මේකක් තියෙන්නේ. කන්දේගම් මහත්තයා මට දැනගන්න ඕන දැන් කොහොමද අපි කාබනික වගාව දැන් කන්දේගම් මහත්තයා මට මතකයි මෙහෙට ඇවිල්ලා දේශනයක් දුන්නා. මේ කොහොමද දැන් අපි කාබනික වගාවට දැන් තව වෙන රසායන පොහොර නම් ඔක යොදන්න ලේසිනේ. ඒක නිසා මහත්තයෝ මේ කොහොමද දැනගන්නේ? හරි ප්‍රශ්නේ පැහැදිලි. අපි ඊළඟ වටේදී කන්දේගම් මහත්මයාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ඔබට. අංගමන මහත්මයාගේ අවස්ථාව හරි ඔබතුමාට. හරි. එතන මම හිතන්නේ කාබනික පොහොරවල දැන් කොම්පෝස්ට් කියපුවාම කෙනෙක් බලාපොරොත්තු වෙන දෙයක් හිතකර ශුද්ධ ජීවීන් සහිත ජෛව ඝන පොහොරක් කියපුවාම දෙයක් අතර වෙනසක් තියෙනවා. මම හිතන්නේ මේ මෙතන මේ අපි මේ වැඩසටහන මීට ඉස්සෙල්ලා අපි සම්බන්ධ වෙලා ඉන්නකොටත් ඒක ගොවි මහත්තයෙක් කිව්වා දැන් මේ පොහොර දානකොට සමහර ගොව කියලා නීරවල් උස්සන්න වෙයි. ඒ තරම් කාබනික පොහොර මෙට්‍රික් ටන් 10යි 15යි දානවා. ලියදු ගොඩ වෙයි. ලියදු ගොඩ වෙයි. කියලා නීරවල් උස්සන්න කිව්වා කියලාත් කිව්වා. හරි එහෙම තත්ත්වයක් තිබ්බ මට හඳුනන මතකයි ගොවි මහත්තයෙක් දුරකථනයෙන් කතා කරා. ඉතින් මම හිතන්නේ ඒක ඒ වගේ අපි
ප්‍රමාණයක් දාන්න කිව්වොත් ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අපි බය හිතෙනවා. බය හිතෙන තත්ත්වයක් ඇති වෙනවා. ඒතර ඒ ගොවි මහතුරු මේකෙන් පලා දුවනවා. මේක රැඳිලා සිටින්නේ නැහැ. ඉතින් අපි ඒ නිසා දැන් මේකේ ලෝකයේ මම හිතන්නේ කොහෙත් තියෙන දෙයක් තමයි හිතකර ශුද්ධ ජීවිත හා හිතකර ශුද්ධ ජීවිත තියෙන මේක මේ ගණයක් තියෙනවා. ඒතකොට අපි කරන්නේ මෙතන අපේ කාර්ය වෙන්නේ මම ඉතින් පැහැදිලිව කතා කරොත් අපි කරන්නේ දේශීය වශයෙන් ශ්‍රී ලංකාව තුල හිතකර ශුද්ධ ජීවීන් හඳුනාගෙන ඒවා අපේ විද්‍යාගාර තුල ගුණනය කරනවා. ගුණනය කරලා ඒගොල්ලෝ අපි නිෂ්පාදනය කරන ඝන පෝර වලට ඇතුළත් කරනවා. ඇතුළත් කරලා ඒගොල්ලෝ ඒක තුල ජීවත් වෙන්න ආරනවා දින 20ක් 30ක් අතර කාලයක්. ඒ කාලය තුලදී ඒගොල්ලෝගේ ගහණය වැඩි වෙනවා මෙතන හිතකර ශුද්ධ ජීවීන්. ඒතර ඒගොල්ලෝ තමයි අපි ශේත්‍රය දන්න කියන්නේ. ඒතර නමුත් ඊටත් අමතරව අපි තවත් දුරටත් කිව්වොත් අපි ඒක ගොවි මහතුරුන් අතර පත් කරන්න ප්‍රථම අපගේ විද්‍යාගාර තුල අපි ඒක චෙක් කරනවා. එහෙම නැත්නම් ඒකේ තියෙන ගණනය කරනවා එතන කොච්චර සංඛ්‍යාවක් තියෙනවද කියන එක. ඒතර දැන් අද රටේ දැන් කියන අද අපේ පොහොර මේ ව්‍යාපෘති අපේ පොහොර ගොවිම ජනතාවට අතර දෙනකොට එක ලිමිට්ස් තියෙනවා. ඒ ලිමිට්ස් වලට ඒ කියන්නේ ජාත්‍යන්ත ඉන්දියාවෙන් අපිට දැන් ලිමිට්ස් නැහැ අත්‍තරම. අපි දැන් ඒක මේ වෙලාවේ ඒක ගැන විද්‍යුත් මණ්ඩලයක් දාලා ඒක කොච්චරක් තියෙන්න ඕනද කියන එක දැන් මේ දවස්වල කතිකාවත යනවා. ඒකෙන් මම හිතන තීරණයක් වෙයි. නමුත් මේ වෙලාවේ ඒගොල්ලෝ දාලා තියෙනවා යම් මට්ටමක්. අපි මේ මට්ටමට අරගෙන තමයි ගොවි මහතුරුන් අතර දෙන්නේ. එතකොට ඒකෙන් දාන ප්‍රමාණය අපිට අඩු කරගන්න පුළුවන්. දැන් අපි දැන් ආහිත් මට කියන්න අපි දැන් කාබනික විදිහටම වගා කරන භූමියක් තියෙනවා නම් ඒතේ හිතකර ශුද්ධ ජීවීන් විශාල ගහනයක් ඇති වෙලා තියෙනවා. හරි. ඒතකොට දැන් මේ අවස්ථාවේදී මේ රටේ මුළු කුඹුරු ඔක්කොගේම එහෙම තත්ත්වයක් නැහැ. මොකද අපි දිගින් දිගටම අර මේ මහතුරු කතා කරා වගේ කාබනිකෝ දාලා ආම්ලික වෙලා නොයෙකුත් විදිහට පස්ස මිනිස්සු අර රසායනික පෝරටම පුරුදු වෙලා මේවා ගැන කිසිම අවධානයක් කරේ නැහැ. හරි. එතකොට මෙතන ක්‍රමයෙන් තමයි මේක පරිවර්තනය වෙන්න වෙන්නේ. හරි. ලෙඩක් හැදුනොත් කෙනෙකුට බෙහෙත් බිව්වම යම් කිසි ක්‍රමයකට තමයි ඒක හොඳ වෙලා කොටසින් කොටස එන්නේ. දැන් ඒ වගේ දැන් අපි කියමුකෝ වෙදකමේ දේශීය වෙදකම තියෙනවා ඉංග්‍රීසි වෙදකම තියෙනවා. ඒතර දේශීය වෙදකමට යනකොට යම් පත්‍යයන් වෙන්න ඕන කියන වචන කිව්වොත් මම නිවැරදි කියලා. ඒ වගේ දේවල් තියෙනවා. ඒතර ඒ වගේ දේවල් මේ අපි ශේෂ්ඨ වලට බලාපොරොත්තු වෙනවා ගොවි මහතුරුන්ගේ ඒ සේවය වෙයි කියලා. හරි. ඒතර මම ආපහු අර පැත්තට ගියොත් අපි උත්සාහ කරන්නේ මේ ලොකු කාබනික පෝර ප්‍රමාණයක් මේ ශේෂ්ත්‍රයෙන් නොයදා මේ වැඩි දියුණු කරන ශුද්ධවීන් සහිත පොඩි ප්‍රමාණයකින් ශේෂ්ත්‍රයේ කරගෙන යන්න. හැබැයි එතකොට ඒක විතරක් ප්‍රමාණවත් මදි වෙනවා. ඒකත් එක්කම බැඳිච්ච තවත් දේවල් තියෙනවා. දැන් අපි කතා කරොත් දැන් කුෂිකාන්ත නිර්දේශයක් තියෙනවා පිදුරු මෙට්‍රික් ටන් 5ක් හෙක්ටාරයකට දාන්න කියලා. ගෙනත් දාන්න කියනව නෙවෙයි කියන්නේ. ඒ කපන අස්වැන්න මේ ඒ ක්ෂේත්‍රයේම දෙන්න කියන එක තමයි අදහස. ඉතින් මම හිතන්නේ ගිය සැරවල ගොඩක් පිදුරු පුච්චන වැඩේ කරේ අර මැෂින් වලින් කැපෙන අපි කපලා මේ මහත්මයාගේ වගේ හරකුන්ගේ පාගලා ගොඩවල් දාලා එක තැන ගොඩ වුණාම අදින්න කර තියෙන අපහසුතාවය නිසා පුච්චලා දාන්න පෙළඹුණා. හරි. දැන් මැෂින් එකෙන් කැපෙනවා කෙලින්ම පොළොවට වැටෙනවා. ඒතකොට ඒක පරිවර්තන වෙලා මේ පසට මික්ස් වෙනවා. ඒ වගේ නොයෙකුත් දේවල් දැන් පැරණි ක්‍රම මේ මහත්මයා මේ පෙන්වන මේ පොත්වල තියෙන අදහස් වලින් යම් මට්ටමක හරි ගොවියන්ගේ සහාය ඕනේ මේක ඉදිරියට කරගෙන යන්න. අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා දැන් මේ. ඇයි එහෙනම් මේ හරක් කන ගොයම් බල්ලෝ කෑවේ කියලාත් ප්‍රශ්නයක් ආවනේ. ඒකට උත්තර දෙන්න ඕන ඔබතුමාලා මේ ලංකාවේ මේ ගොවියන්ට කාබනික පොහොර සම්පාදනය කරනවා නම් වගකීමෙන් ඒකට උත්තර අවශ්‍යයි. මොකද ගොවියෝ සහ අපි දැක්කම දේවල් අපි කොහෙවත් මේ ප්‍රශ්න හංගලා කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ නිසා මේවට කොහේ හරි උත්තර තියෙන්න ඕනේ. ප්‍රශ්නයක් හටගත්තා නම් ඒ හටගත්තේ තැනක් තියෙන්න බෑ. ඒක ඇතුළෙම අපේ උත්තරෙත් තියෙනවා. අපිට මේ හොයාගන්න බැරුවයි හරියටම ඒකට යන උත්තරේ තියෙන තැන යතුරු ඉනේ ගහගෙන අපිම ඉන්නවා. ඒ නිසා චුට්ටක් හොයාගන්න ඕනේ කොතනින්ද අපිට මේකට උත්තරයට ළඟා වෙන්නේ කියලා. මම කැමතියි දැන් විරාමයකට ගිහිල්ලාම ආපහු එන්න. දුරකථන ඇමතුම් බොහොමයක් අපිට එනවා. මතක් කරන් දෙන්න ඔබත් 066 22 83 669 අපි යන්නම් විරාමයට රැඳෙන්න අප සමග. ඔබ නින්නා සජීවී සංවාදයේ සමග එක්වන්නේ. අපේ මහ කන්නේට මොකද උනේ 2021-22 මහ කන්නේ
කිසියම් ආන්දෝලනයට තුරුදුන්නු මාතෘකාවක් තමයි වීවගා විවරයි කියන කාරණේ. ඒතකොට වීවගා විවරුනේ නැද්ද? ඉවරුණාද? තව තියෙනවද? ඊළඟ කන්නේ කරනවද ගොවියෝ? ඔය කියන කතා ගොඩක් අපිට ඉතිරි වෙනවා ඉතින් පස්සේ. මීළඟ අපිට ටිකක් කැමති තවත් බිමේ තියෙන දර්ශනයකට යන්න. අපි මේක පෙන්වන්න හේතුවේ බොහෝ නිලධාරීන් ගොවියෝ නෙවෙයි. අපි දැක්ක වෙනත් රටවල නම් ඒ අදාළ ආචාර්ය මහාචාර්යවරුන්ද ගොවියෝ. සියලු උගතුන්ද ගොවියෝ. හැබැයි ලංකාවේ බොහෝ බහුතරයක් පහුගිය කාලේ මත දරපු මේ ඔය මාධ්‍යවල පෙනී හිටපු අය ගොවියෝ නෙවෙයි. ඔවුන් කිසියම් ඒ අදාළ විශේෂ ශාස්ත්‍රය ගැන මත නිෂ්පාදනය කරන අය, මත ඉදිරිපත් කරන අය. හැබැයි අපි මේ දර්ශනයේ පෙන්වන්නේ කෘෂි උපදේශකවරයෙක් ගොවියෙක් වෙච්ච අවස්ථාවක ඔහුගේ කුඹුර ඉඳන් ගත්ත දර්ශනයක් කවුද කියලා ඔබ බලන්න. ඇත්තට මට හරි ගැටලුවක් තියෙනවා මේ ගොයන් හැදෙන්නේ නැහැ කියවනේ. ලංකාවේ සීරු තැඟල ගොයන් හැදෙන්නේ නැහැ කියලා. මම මේ මගේ කුඹුර මේ තියෙන්නේ. මේ ප්‍රචුට්ටක කරලා තියෙන්නේ. දැන් මේ ආකාරයෙන් මම ගොයන් පදවා මම ගලවන්න හිතෙන්නේ නැහැ. හැබැයි මම මේ ගොයන්ම ගලවලා පෙන්නනවා. ඇත්තට ගලවන්නත් බෑ. අම්මේ. මේ ගලවන්නත් බෑ. දැන් මේ ලංකාවේ ගොයන් ගහන්නේ මේක ඉන්දියාවේ ගොයන් ගහන්නේ නෙවෙයිනේ. දැන් මොනවද මේ කතා කරන්නේ? ඇත්තටම ගොවි මහතුරුම කාරුණික ආරාධනා කරනවා, ආයාචනය කරනවා මේ කියන දේවල් වලට නොරැවටි කුසි තාක්ෂණ අනුගමනය කරලා තමන්ගේ වී අස්සන වැඩි කරගන්න, නිෂ්පාදන වියදම අඩු කරගන්න, හොඳ ගමනක් යන්න වේ, රට දිනු වෙයි, ඔබතුමාලා දිනු වෙයි කියන එක මම බොහොම වාග්යයෙන් කතා කරනවා. ඔව් දැන් මේ එතුමා අපිත් එක්ක අද මැදිරියේ ඉන්නවා. අපේ සිරිවර්ධන මහත්මයා දැන් ලංකාවේ ගොයන් ගහ පෙන්වු ඉන්දියාවේ නෙවෙයි. අපිත් ගියේ අම්පාරටනේ. දැන් මේ ඔබතුමා කියනවා මේ මොකද්ද මේ තාක්ෂණයේ වරදවා දැන් මේ වැරදුණු තැන් තියෙනවානේ. ඒකට අපිට දැන් ඔබතුමා කෘෂි උපදේශකයට අපිට කියන්නේ දැන් මේ වගාව ඉවරටම ඉවරුනේ මේ පොහොර තහනම් කිරීමෙන් පස්සේ කියලා. ඉතින් එහාට ඊට කලින් හොඳට තිබුණාද අම්පාර දිස්ත්‍රික්කේ නැත්නම් ඔය කියන ලංකාවේ ගොවිතැන හොඳට තිබුණාද? ගැටලු තිබුණේ නැද්ද? දැන් මේ කේන්ද්‍රීය ගැටලුව පොහොර කියලානේ මේ හඳුන්වන්නේ. මේ ඒ ගැටලු හැර වෙනත් ගැටලු තිබුණාද? ඔබතුමාගේ විග්‍රහය මොකද්ද මේ සම්බන්ධයෙන්? නෑ ඒක තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ. දැන් විශේෂයෙන්ම ගත්තොත් දැන් සරු අස්සන්නක් ගන්න නම් අනිවාර්යයෙන්ම සරු පසක් තියෙන්න ඕනේ. සජීවී පසක් තියෙන්න ඕනේ. දැන් අර පස සජීවී පසක් වෙන්නේ නැහැ. අනවශ්‍ය ලෙස යූරියා ගෑවීම තුලින් පස ආම්ලික වෙලා ඊට පස්සේ සුද්ධ ජීවිතය විනාශ වෙලා දැන් මේක මේ වගේ වෙන්න ගොවි මහත්තුන් මේක නොදැනුවත තව යූරියා ගහනවා. දැන් මේක තමයි වෙලා තිබුණා අතීතේ. හැබැයි දැන් මේක අපි ඉස්සලා කතා කරා මං හිතන්නේ මේ අර පස ඉල්ලන අවස්ථාවේ තමයි මේ තියෙන්නේ ගත්තේ කියලා. මම බොහොම ඒකට එකඟයි. වගකීමෙන් කියන්නේ අනිවාර්යෙන් පස සජීවී පසක් සහ සරු පසක් කරගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම අස්සන්නක් ගන්න බලාපොරොත්තු වෙන්න බෑ ගමගේ මහත්තයා. ඒ හින්දා මේ වගකීමෙන් අපි ගොවි මහත්තුන්ට තේරුම් ගන්න ඕනේ සරු පසක් හදාගත්තොත් තමයි සරු අස්සන්නක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් කාබනික පොර ටික දාගන්න, පිදුරු ටික දාගන්න, ඒ වගේම අවශ්‍ය ප්‍රමාණය බිම සකස් කරගන්න විශේෂයෙන්ම අර පසක තියෙන වටිනාම කොටස තමයි මැටි සහ හියුමස් කියන කොටස. ඔව් දැන් අපි මේ විෂය කරුණු වලට නොගොස් මම කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් මේ අසාර්ථක කුඹුරු දැක්කනේ හරි. උතුමන් අපිට පෙන්වුවා මෙන්න මේ කුඹුරු අසාර්ථකයි කියලා. අපි දැන් සාමාන්‍යයෙන් උඩ පෙන්වුවා අසාර්ථක දේවල් පෙන්වන්නේ කියලා. ගොයම හැදිලා තිබුණේ නැහැ ඇත්තටම. ඒක සාධාරණයිනේ කෙනෙක් ගිහිල්ලා ඒක රූපගත කරලා මේෙන් ඇත්තටම කුඹුර. මේන් පොහොර දුන්නේ නැහැ කියලා පෙන්වන්න පුළුවන්. දැන් ඇයි එහෙම වෙලා තිබුණේ ඔබතුමාගේ මේ ගැන ඒක වෙලා තියෙන පසේ තත්ත්වය දැන් කාබනිය පොහොර සහ පිදුරු ටික පතර දාලා පසේ තත්ත්වය දිනු කරගත්තේ නැත්නම් ගොයම හැදෙන්නේ නැහැ. හැබැයි අතීතයේ ගත්තන් පස්සේ යූරියා ගමන් පස්සේ මේක ගොයම හැදෙනවා. ඒක තිරසාර බවක් නැහැ. නමුත් දැන් මේ පහුගිය කන්නේ ගත්තොත් යූරියා නැවතුම හින්දා දැන් ගොවි මහත්තුරු අපි ඇහුවම කියනවා ඉතින් මහත්තයෝ මේකට මේ යූරියා ගවන මේ ගොයම හැදෙනවනේ කියනවා. ඇත්තට ඒක තියෙන නදනවා ගොවි මහත්තුරු කියන කතාව ඇත්ත තමයි. හැබැයි මේ අනිවාර්යයෙන්ම යූරියා ගැහිම පමණක් අස්සන්න ගැන තීරණය වෙන්නේ නැහැ. දැන් මම ඒකට උත්තරයක් දෙන්නම්. මේ පහුගිය කන්නේ ගත්තොත් දැන් අපි මේ කරපු කන්නේ ලොකුවට දැන් යූරියා ගෙවුව කියන කොළ පාට වෙලා කොළ දාව හැදිලා ගොයම උස ගිහිල්ලා දිග කරල් හැදුනට මොකද අන්තිමේදී කල්ලෙන් භාගයක් තියෙන බොල්. ඒක තමයි මට කියා ගන්න ඕනේ. ඒතකොට දැන් මේ කන්නේ දැන් ගොවි මහතුරු ලොකු බයකින් හිටියා අපිට යූරියා නැහැ, ගොයම කොළ පාට නැහැ, ගොයම ලොකු වෙනක් එන්නේ අපිට අස්සන්න නැති වෙයි කියලා. දැන් ගොවි මහතුරු කියන අනේ මහත්තයෝ දැන් ඇත්තට පොඩි ගොයමක් තමයි තිබ්බේ. ලොකුවට කොළ පාට වෙලා තිබෙන්නේ නැහැ. හැබැයි පොඩි කරල් තිබුණේ. පොඩි කරල්ෙම අනිවාර්යයෙන්ම ඇට ටික ඔක්කොම පිරලා තියෙන්නේ. ඇට බරයි කියනවා. ඒ වගේම ලෙඩ රෝග
නෑ ඒ ඔය කෘමි හානි ගත්තොත් සමහර කට්ටියට ඇත්තටම දැන් ගොයම් මැස්සල වෙහි ගැහුවේ නෑ කොලාකුණු දල්බුවාට මේ පළවදනාත හේදුවේ නෑ ඒ වගේම දුඹුරු පෙළ කීඩාවට හේදුවේ නෑ දැන් මෙන්න මේවා දේවල් දැන් ගොයි මහතු තියෙනවා අනේ මහතු දැන් ඔබතුමාලා කීප දේවල් අපි කරා නම් ඇත්තටම අපට මීට වඩා අපට අස්තනත්වා ගන්න තිබුණා නමුත් තව තවත් කට්ටිය අද යූරියා ගැන බලාපොරොත්තු වෙමින් මාධ්‍ය ආයතන යම්ම කියන්නේ ගොයි මහතුරු අර ඒ ගැනම විශ්වාස තියලා තමන් කුමරු වෙනුවෙන් යම් යම් කටයුතු කරන්න ඕනේ නලත්තු කටයුතු කරේ නැහැ. දැන් මෙන්න මේක තමයි සම්පූර්ණ අර උසලති ගොයමක් හැදුනේ. හැබැයි සමහර ගොයි මහතුරු සමහරකට ගිය කන්නේ ඉතුරු වෙච්ච යම් යූරියා ප්‍රමාණයක් යොදන්න තිබුණා. සමහර කට්ටිය තාම අවම ප්‍රමාණයක් යොදලා තිබුණා. හැබැයි කොම්පෝස්ට් එක යොදලා පිදුරු ටික දාලා යූරියා අවම ප්‍රමාණයක් ගහපු කට්ටිය හොඳ අස්තනක් තිබුණා. ලෙඩ අඩුයි කෘමි හානි අඩුයි හොඳ අස්තනක් තිබුණා. ඒ වගේම 100% කාබනික කරපු ගොබගවන් මම දැක්කා. දැන් ඒව ගත්තොත් ගොම සාමාන්‍ය මට්ටමේ තියෙන ගොයන් කහ පාට වෙලා තියෙනවා. හැබැයි ඒකේ පොඩි කල්ලක් තියෙන්නේ. අට හොඳට පිළිලා තියෙනවා. අට වරයි. ඒක අනිවාර්යයෙන් ගොයි මාතු දැන් මේ වෙනකොට එක කියනවා. ඔව් මෙතුමා නැනෝ යූරියා ගහන්නෙත් නෑ මේ යූරියා මොකද නයිට්‍රජන් කතාවේදී මෙතුමා වෙන කතාවක් ඒ උත්තරේ දෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ඉස්සරහට අපි දැන් ඔබ දන්නවා මේ කල්පිටිය වගේ පළාත්වල කන්දේක මහත්මයා අපි සංචාරය කරනකොට ඔවුන් මොකවත් නෑ ඇවිල්ලා කිව්වේ අපිට යූරියා මිටි දෙකක් දෙන්න කියලා. කියන්නේ මේ අර ආහාර නැතුව අහේනියකින් ඉඳලා එන කෙනෙක් අපිට ඉල්ලන්නේ ආහාර. ඔවුන් ඉල්ලුවේ මේ කුඹරට යූරියා මිටි දෙකක් පුළුවන් නම් ගෙනත් දෙන්න කියලා. ඒක තාමත් ඒ මානසිකත්වය වෙනස් වෙලා නැහැ. මට ඔබතුමාට අවස්ථාවක් දෙන්නම්. අපිට ඇමතුමක් තියෙනවා අයිබෝන්. අයිබෝන්. ඔව්. නම කියන්නේ කැමතිද අයිබෝන්? මම ඉස්සෙල්ලා කතා කරේ මේ අන්තවපේ. කියන්නේ අයිබෝන්. මම මේ අන්තවපෙන් කතා කරන්නේ. ඔව් කියන්නේ මාත්‍යෝ මේ දැන් ඔය මම මේ සැරේ කුඹුරු අක්කර දෙකක් මේ වගා කරා. මේ ඇහෙනවද? ඇහෙනවා කතා කරන්න. ඔව් මේ මම පොහොර පොඩ්ඩක්වත් දැම්මේ නෑ. මට 160ක විතර මේ අස්තන්නක් ගන්න පුළුවන් වුණා මේ වගාවෙන්. මම පොහොර පොඩ්ඩක්වත් දැම්මේ නෑ. ඔව්. ඒකේ අර මේ අලුතෙන් සංවර්ධනය කරපු ඉඩම නිසා මට ඒකේ අර ලියදුවල ලෙවල් එකක් තිබුණේ නෑ. එක පැත්තකට වතුර මදි වුණා. අනිත් පැත්තේ හොඳට ගොයන් හැදිලා තිබුණා වෙනදාට වඩා හොඳට. මේ ඔව් මම හිතන්නේ ඔබතුමාගේ ඒකේ මන් දකින්න පැත්තක් තියෙනවා. ඔව් දැන් අපි ඔය 50 ගණන් වල වගේ අපි මේ සීයලා වගේ කුඹුරු කරන කාලේ මේ ඒගොල්ලෝ කරනකොට තිබුණ වී වර්ග තිබුණා එච් අතර මුරුංග කායන් ඒ වගේ පරණ වී තමයි තිබුණේ. ඔව් එතකොට සාමාන්‍ය ඒ ගොයන් ගහක් අඩි 3.5මාරක් විතර වගේ උසට වැවෙනවා. සාමාන්‍ය මේ ඔය තනකොළ වගේ ඇටවරා කුඩු මැට්ට වගේ තිබුණත් ඒ ගොයන් ගහ උඩට ඇවිල්ලා ගොයන් ගහ මේ හොඳට කරල් හැදෙනවා. දැන් මේ ඊට පස්සේ තියෙන්නේ මේ පොහොරත් එක්ක නව වර්ගවල කෙටි කාලින බීජ වලින් ගත්ත වී වර්ග තමයි දැනට තියෙන්නේ. ඒවා සාමාන්‍ය අඩි 2ක් විතර එනකොට ගොයන් ගහ පීදිලා කරල හැදිලා කෙටි කාලීනව ගහ ඉක්මනට පීදෙනවා. එතකොට අර වල් මර්ධනය කරගෙන උඩට එන්න තරම් ශක්තියක් ඒ ගොයන් ගහට නැහැ දැන් මේ තියෙන අලුත් බීජවල. ඒක නිසා මේ පොහොර නැතුව ඒ තෙල් පොහොර නැතුව වගා කරන්න නම් ඒ පරණ බීජ නැවතත් මේ සොයා ගැනීමක් අවශ්‍යයි මේක ව්‍යාප්ත කරන්න. දැන් මේ කෙටි කාලීන භෝග නිසා තමයි මේ වල් මර්ධනයට පොරොක් දෙන්නේ නැත්තේ. ඒකයි මම නම් ප්‍රවීණමුදී. බොහොම ස්තුතියි සමාවන්න බොහෝ දෙනෙක් අපිට දුරකථනයේ රැඳී සිටිනවා ඉල්ලා සිටිනවා අපිට ඇමතුමක් ලබා දෙන්න කියලා. සමාවෙන්න අපි කෙටි කරමු හැකියාවක් ඔබේ ප්‍රශ්න යොමු කරන්න අත්දැකීම බොහොම වටිනවා අසාර්ථකම නැහැ සාර්ථක තත්ත්වයන් බොහොමයක් තියෙනවා. අපි බලාගෙන ඇත්තටම ඉස්සරහට මේ අසාර්ථකත්වයන් පෙන්නපු මාධ්‍ය හෙට අනිද්දා මේ කරල් ඇට පිරිලා මැස්සොන්ගේ රෝගාවේ නෑ මැස්සෝ ගොවියෝ කියන කතාවට ඉඩක් දෙයි මම හිතන්නේ මාධ්‍ය. අපි බලනිමු මේ මොකද අපිට තියෙන්නේ එකම කටක් තියෙන්නේ අපි කාටද සේවය කරන්න කියලායි අපිට මේකෙන් බලන්න ඕන කන්දේක මහත්මයා. අපිට කතා කරොත් දැන් මේ ඔය ඔබතුමා කවදාවත් ඒ කෘෂි රසායන නැව්වලට හිස නැමුවේ නෑ. විශ්වාස කරේ මේ අහසින් වැටෙන වතුර ටිකේ යූරියා තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ මේ පොළොවේ තියෙන මේ බැක්ටීරියා රයිසෝබියම් වැනි බැක්ටීරියා හදලා දෙනවා කිව්වා මේ අපිට ඕන යූරියාට. එක ක්ෂණයක් තියෙන එක මේ මෙහෙම ගබඩා කරලා තියාගන්න බෑ කියලා කියනවා. මේ කතාව වළංගුද දැන් ওই නැනෝ නයිට්‍රජන් කතාවෙත් ඔබතුමා බොහොම වෙන විරුද්ධ මතයක් දරුවේ. ගමනක මහත්තයා අර සමාවෙන්න අර ප්‍රශ්නෙටත් උත්තරයක් දෙන්න ඕනේ තේ වගාව සම්බන්ධව. මේ මහත්තයාට මම කියන්න ඕනේ මම වතු අධිකාරිවරයෙක්. ඒ කියන්නේ මේ තේ වතුල හිටපු සුප්‍රින්ටෙන්ඩන්ට් කෙනෙක්.
මට මම අපි යන්න කලියේ මොකද මම හිටියේ ගිය ලංකාවේ හිටපු අන්තිම සුද්දා ගාව වෙන්න පුළුවන් මම වැඩ පුරුදු වුණේ කෘෂ්ණ කියන මහත්තයා. මම ඒ පටන වතුවල දැක්කා ලයිම් ආසන්නෙන් වතුවල හදලා තියෙනවා හරක් ගාලා. ඒක වත්තෙන් තමයි හදලා දෙන්නේ හරක් බඳින්න. එතකොට මිනිස්සු හවසට තනකොළ කපාගෙන ගෝණියකට දාලා ගැට ගහගෙන තමයි අරගෙන ඒක නීතියෙන් තහනම් විවෘතව අරගෙන වල්ලට වැටෙනවා. එතන ගෝණියේ ඒ ටික හවස ඒ තම තමන්ගේ කොටස් තියෙනවා. ඇලවල් දිගේ තියෙන තනකොළ පිට ඒවා කපලා ගෝණිය දාලා හරකුන්ට ගියක් දෙනවා. හරක එළිය වෙනකන් කොම්පෝස්ට් හදනවා. කොම්පෝස්ට් කිලෝ 20ක් විතර. ගොම ටික. ඒ ගොම ටික විකුණන්න තහනම්. හරකත් එක්ක හැකි කිරිත් එක්ක හැකි. ගොම ටික වැටෙන්න ඕනේ වත්තට. මේවා අරගෙන එළවලු හදන්න වෙනම තැන් දීලා තිබුණා ඒගොල්ලන්ට. දැන් මේ එළවලු හදනකොට මේ ගොම වලින් ඒවා තේ කෑල්ල අසට එනවා. මෙවැනි ක්‍රමයක් තිබුණා. ඒකම ගිනිසීරියා ගස්. සාමාන්‍ය ගිනිසීරියා ගස් විශාල ප්‍රමාණයක් අතු කපලා දාන්න. ඒකම උඩ LBC එකක්. දැන් අද මේවා මොකවත් නැහැ. තේ ගහ විතරමයි. තේ ගහ විතරමයි. කිසිම පාංශු සංරක්ෂණයක් නැහැ. සුද්දා ගල් වැටි දාලා මේ ටික ඔක්කොම කරලා තිබ්බා. මම කවුරු සුද්දාට බැන්නට සුද්දා ගියත් එක තමයි වතු වැටුනේ කියලා මට මම නම් දකින්නේ. එතකන් වතු ටික තිබුණා මේ රටේ. හරියට ක්‍රමවේදයකට ආවා. එඳා ඔහුට මං කියන්නේ පුළුවන් තරම් බය නැතුව අමු කොළ දාන්න. අමු කොළ කියන්නේ කොළ නෙමෙයි. ගිනිසීරිය අත්ත කපනවා නම් ඒකත් කපලා දාන්න. හැබැයි ඒක මේ අද දාලා යූරියා වගේ මේ මාසෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒකත් මාත්‍ර දෙකකින් විතර ප්‍රයෝජන ගන්න. එළුව ටිකක් හදන්න බැයි නම් එළු පොර ගිහින් දාන්න ඕකසට. මේක තේරෙයි මාස 6ක් විතර යනකොට දළු ප්‍රමාණය අඩුයි හම්බෙනවා. හැබැයි දල්ල බරයි. දල්ල බරයි. ඒ හින්දා ඒකට බය වෙන්න එපා. ඔන්න පෞද්ගලිකව මට කතා කරන්න දවසක රැ 7න් පස්සේ මම උත්තර ටික දෙන්නම්. දැන් මම අහන්නේ මේ කතන්දරේදී පරණ මිනිස්සුන්ගේ කතන්දර පස්සේ මම ගියා. මේකට උත්තර හොයන්න. ඔවුන් කිව්වා හී පරණ වී දකි. කොළ පරණ ගිනි දකි. දැන් හේනේදී කොළ පරණ කරගත්තොත් ගිනි දකින්න පුළුවන්. ගින්න හරියටපත් උනේ නැත්නම් හේන වගා කරගන්න විදියක් නැහැ. ඒ කියන්නේ අලු පෝර නෙවෙයි. හේන් ගින්න හරියට ගියොත් තමයි අලු ටිකක් වැල්ලා පොළව වැහෙන්නේ අලු වලින්. අම්ල ගතිය ශාර ගතිය බවට පත් කිරීම. ඒගොල්ලන්ගේ භාෂාවෙන් කිව්වා. පරණ භාෂාවෙන්. ඒකනේ මම දන්නේ පරණ භාෂාවෙන්. එතකොට නයිට්‍රජන් වාෂ්පීම නැවතීම අලුත් විදිහෙන් කිව්වා. ඒ කොළ එහෙම කරන්න පුළුවන් කොළ පරණ කරගත්තොත් විතරයි. හී පරණ වී දකි. හීය පරණ කරගත්තොත් වී දකින්න පුළුවන් කුඹුරේ. ඒක පස්සෙන් තවත් දුර යනකොට ආයේ කියනවා බින්හි යෑම සමගත් නිය රජ් කෙටුම. ඒ කියන්නේ බින්හියත් හාලා නියරත් කොටලා දාන්න. සති දෙක පසුව දෙයියේ හීයත් යෑම. සති දෙකක් දෙන්න ඕනේ. කාටද? අර හිතකර සුද්‍ර ජීවීන්ට මේක පෝර බවට පත් කරන. සති දෙක පසුව දෙයියේ හීයත් යෑම. බන්දිනා නියර යොදනා පෝරස් යෑම. පෝර කියන වචනේ එනවත් එක මම කලබල වෙනවා. ඕකේ. අපස්සේ මිනිසුන්ගේ මහන මොකද්ද පෝර? මහත්යෝ නියර බඳිනකොට ලියද්ද තියෙන පෝර ටික නියරේ. ඒ හින්දා ලියද්දයි නියරයි අතර ගොයන්ට කහ වෙන එක නවත්තන්න බෑ. ඒකට තමයි අපි හරක් ගාලා තියෙන පෝර ටිකයි ගිහලා නියර දිගේ දාගෙන යන ඔයක තමයි ඔක කියන්නේ. ගානා පෝර මස තුල බින්සකදී මාත්‍යෝ හාන්න පටන් අරන් මාසයක්වත් යනකම් වපුරන්න හොඳ නැහැ. එතකම් පොළවේ නියම තත්ත්වය හැදිලා නැහැ. අද එහෙමද කරන්නේ? වතුර දවස් 10යි ඔක්කොම කරලා හාලක් දාන්න මේ වපුරලක් දාන්න ඕනේ. මේ තැනට ආවේ මොවුන් බුද්ධිමත් උන්ද? මොවුන් වියත් උන්ද මං ආන්නේ. මොවුන් වියත් උන්ද? ඒ වියත්තුත් එකද මේ ගමන යන්නේ? 2019 ජනවාරි 20 වෙනිදා ජනාධිපති කාර්යාලයෙන් ඒ ලිපිසියෙන් මට එනවා පත්වීමක්. ඒක මම පෙන්නන්න ඕන වෙලාවක මාධ්‍යයක. ඒ පත්වීමේ ඉන්න විශේෂඥවරු 5 දෙනෙක්. ඒ විශේෂඥවරු 5 දෙනා දාලා තියෙන්නේ කාබනික රටක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හදන්න පත් කරපු ඇමති මණ්ඩලයේ උපදේශකවරු. ඒක එක්කෙනෙක් මහාචාර්යවරයෙක්. අද කෑ ගහනවා රසායනික පෝර නැතුව මේක කරන්න බෑ කියලා. මම නම කියන්නේ නැහැ. අනිත් එක්කෙනත් මහාචාර්යවරයෙක්. වියත්තු. එයා මේ ඉදල් දිනුගු ගහක් අරගෙන සොයන්ජාත කියලා මහා නෙයි අඩගමක් නතර මහාචාර්යවරයෙක්. ඔහු මේ වෙනකොටත් කුසිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක. මේ ගමන කොහෙද යන්නේ කියලා බලගන්න. අනිත් එක්කෙනා සමාගමක අධ්‍යක්ෂකවරයා. අනිත් එක්කෙනා මේ රටේ කුසිකර්ම ආයතනයක අධ්‍යක්ෂකවරයා. ඔහු පිළිබඳව මට ප්‍රශ්නයක් නැහැ. ඔහු නිල වශයෙන් ඒකේ ඉන්න ඕනේ නැහැ. අනිත් එක්කෙනා මේ ඔහු ආචාර්යවරයෙක් විශ්වවිද්‍යාලයක. ඔහු නියම තැන ඉන්නවා. නමුත් ඒ දුප්පත්
දුප්පත් කියන්නේ මහා හයිය මිනිහෙක් නෙමෙයි. හරිද? මහා මොකද බෑනේ අර තනතුරුත් එක හැප්පෙන්නේ. ඒ ආචාර්යවරයාත් මමත් දුප්පත් නේ අපි දෙන්නව දුප්පත්. මොකද තනතුරු නැහැ. තානාන්තර නැහැ. අපිට පුළුවන් ද මේ සටන ගෙනියන්න. එතකොට මම කියන්නේ මෙන්න මේ පෝර හැදීමේ ක්‍රමයේ පොළවේ පෝර හැදෙන ක්‍රමයේ වටාගෙන හිටියා. ඒකට තමයි මේ කොලාතු ටිකක් දැම්මේ. අපි කොලාතු ටිකක් කපලා දාන්නේ නියරේ උඩම ලියද්දට. ඔබතුමා කියන කාරණේ ගොවියා දුප්පත් කරා, ඔළුවෙනුත් දුප්පත් කරා, කුඹරනත් දුප්පත් කරා. ඒක මේ ජනාධිපතිතුමාගේ තීන්දුවත් එක්ක ආපු එකක් නෙවෙයි, දීර්ඝකාලීන ආපු එකක්. ක්‍රමානුකූල සැලැස්මක්. ක්‍රමානුකූල මේ තීන්දුවෙන් වඩා අසරණ කරා කියලා ඊට පස්සේ ලේසියිනේ. ගොවියා අසරණ කරමින් ඇවිල්ලා මේ රසායනික පොර නැවත්තපු තැනින් ගොඩක් ගොවියා අසරණ වුණා කියලා. ඔව් ඉවසන්න වෙනවා. අපි සටනකට යනවා නම් යම්කිසි ජාතික හැඟීමකින් සටනකට යනවා නම් ඒ සටන ජයග්‍රහණ කරනකොට බොහෝ පරිත්‍යාග කරන්න වෙනවා. අවුරුදු 35ක් තිබුණු යුද්ධේ අපි නවත්තගත්තේ බොහෝ පරිත්‍යාග කරලා. තමහර දෙමව්පියෝ තමන්ගේ ළමයි පරිත්‍යාග කළා යුද්ධය වෙනුවෙන්. එහෙම කරලා යද නිදහසේ පාර යන්නේ. මේ හින්දා මේ වෙලාවට පරිත්‍යාග කරන්න ඕනේ. බර ගානක් රෝගීන් මැරෙනවා. රෝගීන් තට්ටු ගණන් වලට ස්පිරිතාලේ යන හැදෙන උඩට. මේ රටේ ඇමතිවරුන්ට සුවපති කියලා තනතුරකුත් හම්බ වෙනවා. මේ ඉහළ යෑම තුල. ඒක පරිත්‍යාග කරන්නේ පරිත්‍යාගයෙන් ඉවසීම. මේලා ඉවසන්න ඕනේ. මොකද බොහොම විරුද්ධ බලවේග ක්‍රියාත්මක වෙනවා. එනිසා මොකද මම කියන්නේ එකම කාරණාවක් කියන්න ඕනේ. මහාචාර්ය අලවත්තාගොඩ ප්‍රේමදාස ඔහු මහාචාර්යවරයෙක්. පස පිළිබඳ විද්‍යාඥයෙක්. ඔහු පෝර සංස්ථාවේ දත්ත අනුසාරයෙන් තමයි මේ ඉලක්කම් ටික පෙන්වන්නේ. පුළුවන් නම් පෝර සංස්ථාවට කියන්න අභියෝග කරන්න කියලා. ඒකේ කියනවා මේ පෝර වැඩිවීමේ ප්‍රමාණය පෝර 1965 දී පෝර දාලා තියෙන්නේ හොන්ඩර වලින් 0.58යි. ඒ කියන්නේ හොන්ඩර භාගයයි අක්කරයකට. ඊට පස්සේ 2066 0.55යි. දෙකක් වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ 67 දී 0.89යි. ඒ කියන්නේ හොන්ඩරයකට ආසන්න වෙනවා. එහෙම ඇවිල්ලා 68 98යි. ඊට පස්සේ 69 97යි. 70 93යි. 71 1.6යි. හොන්ඩරේ සීමාව පැන්නා. ඊට පස්සේදී 73 දී 1.40යි. හොන්ඩර 1.5යි. මේ විදිහට තමයි මේක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ අර මේකට සමාන්තර මේක පිළිගන්නේ නැහැ කියමුකෝ අපි. මේ ගොවිකන් දෙපාර්තමේන්තුව. මේක ගොංකන් දෙපාර්තමේන්තුව නෙමෙයි ගොවිකන් දෙපාර්තමේන්තුව. කෘතිකර්ම දෙපාර්තමේන්තුවක් තිබුණෙත් නැහැ කාලේ. ඒකේ දත්තවල ඒගොල්ලෝ කියනවා අක්කරයකට දාන්න ඕන පෝර ප්‍රමාණය රාත්තල් 28යි. පටන් ගත්ත තැන මේ. රාත්තල් 28යි. ඔව් මෙතන ඉඳලා මේක අරන් එනකන් මේකට මොනවද කිව්වේ? උද්දල්ලක් මිට ගහ ගන්න දන්නේ නැති මිනිස්සු උපදෙස් දෙන්න කියලා නෙමෙයිද මේක වැටුනේ? හරියට. ඒකයි අපි මේ කරලා පෙන්නන්න එන්න කියන්නේ. කොමංගල තියෙන සුවඳල් අර එකෙනෙක් කව කෝයේ බීජ කියලා. සුවඳල් කළු හීන්ටි පච්ච පෙරුමාල් මුරුංගා කායන් වෙද හීනටි සුදු හීනටි රත්තල් සුවඳල් අර මොන්දෙන් කපන්නේ ගෝයන්. මේ කතාවේදී මේ ඔබට ඔබට සහභාගී වෙන්න අවස්ථාව දීලා තියෙනවා. ඔබ ගැටලුව යොමු කරන්න 066 22 83 86 89 අපි ඇත්තටම මෙහි සැබෑවටම නාඩි පරීක්ෂාවක් කරනවා. අපි ඇත්තටම පක්ෂපාතී කාටද? ඔබට. ඔබ තමයි මේ බරපතලෝ මේ සෞඛ්‍ය ප්‍රශ්න වලින් පීඩාවට පත් වෙන්නේ. ඔබගේ වේදනාව ඔබගේ දුක පාවිච්චි කරලා නැත්නම් ඔබ පාරිභෝගිකයෙක් බවට පත් කරගෙන බෙහෙත් හරි ආහාර හරි විකුණන සමාගම් වලට ඔබ ලාභ විපයන කෙනෙක් බවට ගොදුරක් බවට පත් කරන්න අපි කැමති නැහැ. ඒ නිසා දීර්ඝකාලීනව අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ කැපකිරීම කරනවා. අපි වගේම මාධ්‍ය ආයතනයක් හැටත් අපි කටයුතු කරනවා මේ රට මේ මව්බිම උපන්බිම මේ වසවලින් නිදහස් කරලා මේ ඊළඟ සටන අපේ මේ යුද්ධයක් මේ කරන්නේ. අංගමන මහත්තයා චෝදනා තියෙනවා දැන් මේකදී. ඔබතුමන්ලා අපි දන්නේ නැහැ කවුද කින්ද බන්ද කියලා. හැබැයි මේ රසායනික පොහොර වෙනුවට මේ කාබනික පොහොර දාන්න කියලා ගිහිල්ලා ගොයම්බගස් බල්ලෝ කැහවාය මේ ලොකු චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනවා. ඒවට උත්තරයක් අවශ්‍යයි. මොකද මෙහෙම වෙන්න හේතුව ඇයි මෙහෙම වුනේ? කවුද මෙවුවා මෙහෙම කරේ? අපිට කාගවත් වෙළඳනාම අවශ්‍ය නැහැ. නමුත් මේ වගේ වැරදි ක්‍රමවේදයක්ද නැත්නම් අපි හිතනවා මේ බෙහෙත් වට්ටෝර හොඳ නැහැ කියලා. සමහර රෝගවලට වැරදි බෙහෙත් මතු කරලා ඒ වෛද්‍ය ක්‍රමයේම අහෝසි කරනවා. මේ ඉතින් මොකද්ද මේකට හේතුව කියලා අපිට කියන්න මට අමතකොට යන්න අවස්ථාව දෙන්න. අයිබෝන්. අයිබෝන් තිරුවන් සරණම දායරාවනකට. ඔය දායරාවනකට මහත්තයා මම ඇත්තටම මේ උඩරටේ රොළු වවන පුද්ගලයෙක්. ඉතින්
මට මේ සැරේ ඇහුවොත් එහෙම ඔබට මේ කන්නේ මොකද දුන්නේ කියලා අතරම යම් කිසි අඩුවක් පෙන්නනවා මේ බලතාවේ. ඒක දැහ කියන්න බෑ. ඒකට හේතුව තමයි මේ පසේ තියෙන નિසරුභාවය. මේ අපි සූදානමක් තිබෙන්නේ නැහැ ගොඩක් වෙලාවට මේ රසායනික පොහොර වලින් බැහැරව වගා කරලා. අනිත් එක දැන් අපිට තියෙන ගොඩක් බීජ වර්ග කොහොමද දෙමුහුන්. මේක ඒකට අවශ්‍ය වෙන්නේ රසායනික පොහොර වලටම තමයි මේ දෙමුහුන් මේ බීජ වර්ග හුරු වෙලා තියෙන්නේ. මේක මම හිතනවා කම්බික මහත්තයන් යම් කිසි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ ක්‍රමය හොඳයි. ඇත්තටම මම නම් මේ සම්පූර්ණයෙන්ම අනුමත කරනවා අපි මේ රසායනික පොහොරින් මිදීම. ඒකට හේතුව තමයි අද ලංකාවේ සෑම ප්‍රධාන නගරයක ඉඳලම මහරගම පිළිකාරෝ වලට බස් එනවා. මම මේ ළඟදී බොහොම මේකෙන් කතා කරන එක බස් සේතුරු මහත්තයෙක් කියනවා අනේ මහත්තයා අපි මොකද කරන්නේ මේ බස් එක අපිට මේ මිනිස්සු කැමති දැන අපි නවත්තනවලු. ඒ කියන්නේ ඔක්කොම පිළිකාරෝ. ඒ වගේම තමයි අපිට තියෙන දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝගවල. මේවා මාධ්‍යයෙන් මොනම වෙලාවකත් ගමගේ මහත්තයා පෙන්නන්නේ නැහැ. ඇත්තටම මේ කැමරා ටික අරගෙන යනවා නම් මහරගමට කැමරා ටික අරගෙන යනවා නම් පොළොන්නරුවට අන්න ඒක බලනකොට මිනිහ මිනිස්සුන්ට පේනවා මේ කුරුසිර සායනික භාවිතය කොයිතරම් නරකද කියන එක. බොහොම ස්තුතියි මගේ අර ප්‍රශ්නට උත්තරයක් කන්දික මහත්තයන් බලාපොරොත්තු වෙන. ඒ වගේම කන්දික මහත්තයාගේ ළඟ තියෙන පොත් ටික ගන්න පුළුවන් තැනක් තියෙනවා කියන්නේ මම ඒ ටික මිලිසි ගන්න. බොහොම ස්තුතියි තෙරුවන් සරණයි දුසෙමුට මට අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි අංගමන මහත්මයා ඔබට අවස්ථාව අපිට උත්තරයක් දෙන්න තියෙනවා අර ජනතාව එල්ල කරන චෝදනා ටික. ඇයි මෙහෙම වෙන්නේ? මම හිතනවා මේක මම අවස්ථාවක් කරගන්නවා. ඒක විශාල අපිට ඒ ගිය කන්නවලදී වැඩ කරන යද්දී ලොකුම බාධාවක් වුණා ඒ වැරදි මත ප්‍රකාශ කිරීමෙන්. මම මුලදී සඳහන් කරා අපේ ප්‍රමිතීන් ගැන. අපේ නිෂ්පාදන ගොවි මහතුරු අතර යනකොට ප්‍රමිතීන් අවශ්‍යයි. ඒක අවසානට වගේ අපේ ගිය කන්නවලදී ඒ ප්‍රමිතීන් උසස් මට්ටමේ තවත්තාගෙන යාමට හැකියාවක් තිබෙන්නේ නැහැ. ඒවා අපි හදිසියෙම පරිවර්තන වීමත් එක්ක ඒවට අවශ්‍ය නීති සකස් වෙලා තිබෙන්නේ නැහැ. ඒ ප්‍රමිතීන් තුලින් මේ වගේ දෙයක් කරන්න පටන් ගත්තා නම් මේවා මේ මැන්න නම් ඒ කියන්නේ එහෙම නැත්නම් එඩිට නියාමනය කරන වචනයක නියමනය කරේ නම් මේකේ සාර්ථකත්වයක් දකින්න තිබා. අපි දැන් මේ අපේ දැනට දීර පොහොර නොයිකුත් වර්ගවල තියෙන මම ඒවා එකක්වත් වැරදි කියනව නෙවෙයි. නොයිකුත් දේවල් වෙනද පොලින් නිකුත් වෙනවා. එතකොට ඒවා ගොවි මහත්තුරුන්ගේ අතරපත් වෙනවා. එතකොට ගිය කන්නේත් මම හිතන්නේ දිගටම ගියා බල්ලෝ කනවා කියනවා මේකේ මෙස්සෝ එනවා කියනවා ඒ වගේ දේවල් ප්‍රචාර. ඒකට හේතු වෙන්න පුළුවන් ඒවා නිසි ප්‍රමිතියට යන්න ඉස්සර ශාස්ත්‍රීය අවශ්‍යතාවය වුණ උඩ නිකුත් කිරීම වුණා. අන්න ඒක තමයි මම හිතන්නේ එතන උනේ. ඒකට හේතුව වුණා මේ හිඟකම. එහෙම නැත්නම් මේ අවස්ථාවේ අවශ්‍යතාවයේ ගොවින්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණය දී ගැනීමේ හැකියාවක් තිබෙන්නේ නැහැ ආයතන වලට. එතකොට නොයෙකුත් ආයතන මේකට සම්බන්ධ කරගත්තා. සම්බන්ධ කරගත්තට මම හිතන්නේ අපේ නියාමනය කරපු ආයතන මේට හැකියාවක් තිබෙන්නේ නැහැ. ඒවා පාලනය කරලා නිසි ප්‍රමිතියට දී ගන්න තත්ත්වයකට ශාස්ත්‍රීය මට්ටමින් යන්න. එතකොට ඒවා එකක් දෙයක් එළියට ගිහිල්ලා ඒ වගේ තත්ත්වයක් ඇති වුනහම ඒ වගේ දෙයක් විද්‍යුත් මාධ්‍ය වලින් දිගටම පෙන්වීමෙන් අර හරියට කරන කටියට විශාල හානියක් වුණා. මම හිතන්නේ අම්පාර එහෙම අපි දීපුවා සමහර මිනිස්සු භාවිතා කරන්න බය වුණා. මොකද අර ටීවී එකේ දාපු මේ දැන්වීම නිසා නැත්තම් දාපු ප්‍රචාරය නිසා. ඒක නිසා ඒ වගේ තත්ත්වයක් ඇති වුණා. උදාහරණ ගත්තොත් දැන් අපි මාතලේ දිස්ත්‍රික්කයේ ගම් බෙදා හැරීම් ගොඩක් කරේ දියර මේවා. ඒතකොට ඒගොල්ලෝ අපට දුරකථනයෙන් කතා කරලා කියනවා මේ මොනවද ගෙනත් දීලා තියෙනවා ගහන්න බයයි මේක කරුණාකරලා මහත්තයලාගේ ඒවා අපිට ගෙනත් දෙන්න කියලා. ඊට පස්සේ අපි ගිහිල්ලා එතන අපේ නිලධාරීන් ගිහිල්ලා බලපුවාම ඒ ගිහිල්ලා දීලා තියෙනෙත් අපි දුන්නේ ඒවමයි. ඒ කියන්නේ අපේ නිෂ්පාදන තමයි එයා ගාව තියෙන්නේ. නමුත් ඒ ටීවී එකේ ගියක බලලා මේක කියවලත් නැතුව අරව කෙලින්ම මුල්ලකට දාලා මේ යදුවීම් කරේ නැහැ. ඒ වගේ මම හිතන්නේ ගොඩාක් මුදල් මූල්‍ය වශයෙන් උත් අපතේ ගියා. මොකද මිනිස්සු බය කිරීම තුලින් ඒ මිනිස්සු මේ අපේ ඉකෝප්ලස් නිෂ්පාදනයේ වෙනත් අය නිෂ්පාදනත් ශාස්ත්‍රීය යොදවන්නේ නැතුව මේ තිබුණු අවස්ථා තිබ්බා. මම හිතන්නේ මේවා තුලින් දැන් ගිය එක කන්නේ මම අර කිව්වා වගේ අවුරුදු 60 ගණක් ගිය එකක්
එක කන්නකින් මාස ගානකින් නැත්නම් මාස 3-4කින් පරිවර්තනය කිරීමට අපහසුයි. නමුත් දැන් මේ සැරේ අස්වනු සමීක්ෂණය සහ වෙනත් දේවල් වලින් මිනිසුන්ගේ ඒ තිබ්බ ගැටලු අපි ආපහු අපිට අරන් අපි ඒක ඊගාසරේට ඒවා නොවන විදිහට පරිවර්තන වීම තමයි හැකියාව වෙන්න ඕනේ. මම දැන් මේ අවස්ථාවේ මම දැන් දාලා තියෙනවා අපේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මේකට සම්බන්ධ කරලා තියෙනවා මේ මෙහෙයුම් වලට. ඒ කියන්නේ ඒගොල්ලෝ සම්බන්ධීකරණයට ඉන්නවා. මාතලේ දිස්ත්‍රික් ගත්තොත් මම හිතන්නේ හැම ගෝජන සේවා වසමකට දෙන්න ගාන ඉන්නවා. ඒ කියන්නේ 60කට අධික සංඛ්‍යාවක් එහෙම දාලා ඒ වගේ ලංකාව හැමතැනම ඒවට දාලා ඒවා නියාමනය කරන්න දාලා තියෙනවා. ඒතර මම හිතන්නේ ඉදිරියේදී මේ වගේ තත්ත්ව ඇති නොවන විදිහට ගොවි මහතුරුන්ට අපේ නිෂ්පාදන මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අනිකුත් මේ නිෂ්පාදන කට්ටියගේ ඒවා ගොවි මහතුරුන්ට බෙදා හැරීමේ හැකියාවක් ඉදිරි යල කන්නේදී ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අර කොයි දෙයක් අවස්ථාවක් එනකම් බලාගෙන ඉන්නවා ඇතැම් උදවිය මේ තමන්ගේ පොඩ්ඩක් ලාභ ඉපීමේ ක්‍රියාවලියට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා නිසා මේ ව්‍යාජ කාබනික පොහොර නමින් හදලා වෙළඳපොළට ඉදිරිපත් කිරීමත් ඉතින් අපේ වගේ රටක කලුත් දෙයක්වත් නෙවෙයි සියල්ලට එහෙම කරන එකේ ඉතින් ඒවත් බලාපොරොත්තු වෙන්න ඕන. තවදුරටත් මේවා තියෙයි. හැබැයි ජනතාවගේ ගොවියාට අවසානයේ මේ ලියද්දට කුඹුරට එහෙම නැත්නම් මේ පොළවට අසාධාරණයක් සිද්ධ වෙන්න බෑ. මොකද මේක ක්‍රමයක්. চিරාත් කාලයක් මේ මහ පොළව හොඳ නම් ගොවි තැන හොඳයි. පොළොව නිරෝගී නම් ගහ නිරෝගී. ඒ දෙකම නිරෝගී නම් අපි නිරෝගී. මේවා විශ්වයේ පවතින තාක්කල් තියෙන සත්‍ය. ඒ නිසා මේ සත්‍ය ධර්මතාවයට පටහැනි කිසිවක් මේ මහ පොළොව මත වෙනවනම් ඒකට අපි ටිකක් ඊට වඩා සංවේදීව කටයුතු කරනවා කියන කාරණේත් ඔබට පවසමින් අපි නැවතිලා ඉන්නේ ඇත්තටම ප්‍රතිඵල දකින්න වෙලාවක 2021-22 මහා කන්නේ ප්‍රතිඵල කියන වෙලාව. එනිසා මේ අපිට දැන් එක් දිස්ත්‍රික්කවල යම් යම් ප්‍රමාණයෙන් ඡන්ද ප්‍රතිඵල නෙවෙයි ලැබෙමින් පවතිනවා බොහෝ වෙලාවට අස්වැන්න කොයි ප්‍රමාණයෙන්ද වැටලා කියලා. ඇතැම් උදවිය ගිහිල්ලා අහනකොට කියනවා අපේ ගොවිතැන සම්පූර්ණව ඉවරයි කියලා. ඇයි ආණ්ඩුවෙන් කියලා තිබුණා. පස්සේ අහනවා අපිට වන්දිය කීයක් දෙනවද කියලා. හැබැයි බලනකොට ගොයන් ගහේ ගොයන් ලියද්ද කරල් පිරලා තියෙනවා. හැබැයි තව විදිහකින් කරලා හොඳයිද කියලාත් මිනිස්සු බලනවා. කොහොම හරි තමන්ගේ පැත්තට ඒ සමාජයේ දිශාගත කරපු විදිය. කෙසේ වෙනමුත් අපි සිරවර්ධන මහත්මයා ළඟට යන්න කලින් අපි ඔබෙන් අවසර ඉල්ලනවා විරාමයකට යන්න රැඳෙන්න අප සමග. ඔබ නැවතත් නිනාද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ. කෙසේම් උණුසුම් කතා බහක් බොහෝ අය අපට දුරකථන ඇමතුම් ලබා දෙනවා. හැබැයි සතුටට කාරණය ඉතිහාසයේ අපිට බැනපු කතාවට දැන් ඔබ අපිට ඒ හොඳයි කියලා කියනවා. ඒක තමයි යම් දවසක අපිව වැරදිවට පෙරුණට තව දවසක අපිව නිවැරදිව පේන්න පුළුවන්. අපි හැම දෙයකටම කාලයකට ඉඩ දෙනවා. ඒකයි මේ කතාව ටිකක් පරක්කු කළේ. විදුලි අර්බුද මැද වෙනත් අර්බුද මැද අපි ටිකක් මේ ප්‍රශ්නය ගත්තේ අපිට පොඩි මානසික බාධකයක් තිබුණා ඔබට මුහුණ දෙන්න. ඇයි අපි මේ කතාව වෙනුවෙන් පෙනී හිටපු නිසා. ඔන්න අද අස්වනු සමීක්ෂණයත් එක්ක අපි හම්බුණා යම් යම් තැන්වල. හැබැයි අපි තව බොහෝ ගොවි මහත්තුරු හම්බෙලා අපි ගත්ත දර්ශන අපිට තියෙනවා සාර්ථක ස්ථානවල. අපිට නොපෙන්නම බැරි තව තැනකට යන්න. මොකද මහා පරිමාණයෙන් කරපු කුඹුරු තියෙනවා. අපි දැක්කා අක්කර 5-8 වගේ ප්‍රමාණයන්ගෙන්. අපි කැමති මේ දර්ශන කීපයකට ගිහිල්ලා සාකච්ඡාවට එන්න. කාබනික පොහොර වලට ගොවියා පුරු වෙලා තිබෙලානේ. ඒ නිසා ගොවියට හෙන ප්‍රශ්නයක් වුණා මේක කොහොමද යොදන්නේ කොහොමද හරියට උපදේශයක් ලැබුණෙත් නැහනේ. ජෛව පොහොරත් එක්ක කරපුවාම සාර්ථකයි කියලා හේතුණා. මොකද මේ රසායනික පොහොර නැතුවනේ කරේ මේක. ඉතින් අපිට හරි ප්‍රශ්නයක් වුණා. මොකද රසායනික පොහොර වලට පුරු වෙලා ඉඳලා එකපාරම මේ කාබනික පොහොරත් එක්ක කොහොමද මේක කරන්න කියලා. ඒතරම සෑහෙන ප්‍රශ්නයකට මුහුණ දීලා තමයි අපි මේ වැඩේට බැස්සේ. මොකද කුඹුර සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියන්න දන්නේ නැහනේ. අපි ඉතින් 20 කිලෝ 7-8000ක් ගන්න කුඹුරක් මේක. 20 කිලෝ 8000ක් විතර ගන්නවා මම. හැබැයි ඉතින් ගොයම මුලදී තිබ්බේ තත්ත්වයේ හැටියට මම හිතුවෙත් නෑ මේ මට්ටමට ඒ කියලා ගන්න පුළුවන් ඒ කියලා. ඉතින් ඒකෙන් ඉච්ඡා ගන්න පුළුවන් මේ අර දීපු රස මේ රජයෙන් දීපු පොහොර වල යම්කිසි ප්‍රමිතියක් තියෙනවා කියලා අපට දැන් තේරෙනවා. රසායනික පොහොර ගන්න කාලේ ඉතින් යනවා දැනෙන විදිහ. මොකද මේ භූමි හානි එනවා, දිලීර රෝග එනවා. ඒවට බෙහෙත් ගන්න එපා. මේවට කිසිම දිලීර බෙහෙතක්වත් කුසි රසායනික බෙහෙතක්වත් ගහලා නැහැ. මේ අපි ඇඳුම් දීලා ඔලුවට තොප්පියක් දීලා කියන්න ඕන දේ මෙහෙමයි කියන්න ඕන කියලා හදපු ගොවියෝ නෙවෙයි. ඇත්තටම වුන් අව්‍යාජව
අපි ඇතැම් දේවල් රෝගත කරේ ඔවුන්වත් දන්නේ නැතුව. ඒ නිසා මේක හරි අරුම පුදුම ගමනක් වුණා අපිට ලංකාවේ මේ කරපු සංචාරය. ගෝවියෝ ඔවුන් හරි අවංකයි. ඇත්තටම සිරදර මහත්මයා මේ මම කැමතියි දැන් මේ ගෝවියෝ හැබැයි යම් ප්‍රමාණයක් පිළිගන්නවා සමහර අස්වැන්න යම් ප්‍රමාණයක් අඩු වුණා කියලා. ඒකත් අපි කියන්න ඕනේ. අපි කොහොමද අස්වැන්න අන්තිම උත්තරේ මේ අන්තිම විභාගයේ අන්තිම උත්තරේ ප්‍රශ්න පත්‍රෙත් ලේසි විභාගෙට ලිව්වා හරි හොඳයි. මේ මොකක්ද උත්තරේ මොන ඔබ අත්සනු සමීක්ෂණ වලට සහභාගී වුණා මේ දෙපාර්තමේන්තුවත් එක්ක අපිට ඊටම මොකක්ද සාර්ථකත්වය අත්සනු සමීක්ෂණ මම කීපයක්ම කළා අපේ කණ්ඩායමත් එක්ක ගිහිල්ලා කළා. අතට ඒකෙදි අර පස්සේ සමහරක් ඔය 5-10ක් වගේ අපි දැක්කා ගෝවි කියන කතා අනුව නම් ඒ සේත් අපි දැක්කම පස්සේ පැහැදිලිව පේනවා අස්වැන්න අඩුයි. සමහරට යා වීදම් කරමු මුදලවත් නැහැ. ඒකට හේතු වෙලා තියෙන සම්පූර්ණයෙන්ම තන්නේ කර වැඩි ගොඩවල්. ඒ කට්ටිය කියන්නේ අපිට යූරියා දුන්නා නම් හරිද. ඒ කට්ටියක අර තාක්ෂණ දැනුමක් නැහැ. නිකන් අර නිකන් ඔය හේ රැල්ලට යන ගොවි මහත්තුරු. හැබැයි තව කාණ්ඩයක් කියනවා මහත්තයා අපි මේක හරියට දැනුවත් උනේ නැහැ. නමුත් අපි ඔය ඔබතුමාලා විටි ඔය කියන කණ්ඩු කන්නාන අපි ගොවිතැන් කටයුතු කරා. හැබැයි ඒක මුලින් ඔය දැන් ඉස්සර කතා කර ගොවි මහත්තයා වගේ නිකන් බයක් තිබුණා. හැබැයි අර ගොයමටිය ලොකුට ආවේ නැහැ. සාමාන්‍ය මට්ටමට හැදුනා. කාර්ල හොඳට ආවේ නැතුණත් ඒ තියෙන කාලේ යට පිරුණා. ක්‍රිමියානි අඩුයි, රෝග අඩුයි. ඒ වගේ මේ රජයේ තියෙන මිලත් එක්ක අත්‍තර අපිට පාඩුවක් නැහැ. හැබැයි දැන් අපි මේක හරියට ඉගෙන ගන්න මේ කරන්න ඕන කියන එක ඉන්නවා. දැන් තව ගොවි මහත්තයා අපිට සමිස්තර ගියාම පස්සේ කියනවා අනේ මහත්තයා මේ පාර මට ගොඩක් හොඳයි. මට කීප දෙනෙක් කිව්වා. ඉතින් මම කොහොමද හොඳ වෙන්නේ කියලා. අනේ මහත්තයා ගිය පාර මට අපිට තිබුණා අපිට පෝර හොඳට තිබුණා. කියන්නේ අර කියන්නේ පෝර දුන්න අවසාන කන්නේ හොඳට පෝර ගැව්වා අපි හොඳට හැදුණා ගොයම. අනේ කනගාටුයි කියන්නේ දුමුල්පල කීඩයක හානි වෙලා වසංගත තත්ත්වෙට ගිහිල්ලා ඇත්තටම ඊටාම ගන්න පුළුවන් අස්වැන්න තුන එකක් විතර තමයි අස්වැන්න ගත්තේ කියන එක මට ගොවි මහත්තයා කීප දෙනෙක්ම කිව්වා. ඉතින් ඔගේ ඒ කණ්ඩු කාරණා බැලුවම පස්සේ ඊටාම අතලොස්සක් ඉන්නවා අර නොදැනුවත් සහ හරියට දැන් මේමනේ ඕනෑ ව්‍යාපාරයක් වෙන්න පුළුවන් ගොවිතැනක් වෙන්න පුළුවන් හරියට කරලා නඩත්තු කටයුතු කරොත් තමයි සාර්ථක ප්‍රතිඵලයක් ගන්න වෙන්නේ. දැන් වී වගා කරා කියලා ඇත්තටම මේ නඩත්තු කටයුතු උනේ නැත්නම් අස්වැන්න වල්ටිය ගලව ගන්න ඕනේ, පාටියට වගන්න ඕනේ, ජලය හරව ගන්න ඕනේ. ඒ කටයුතු උනේ නැත්නම් අස්වැන්න නැහැ. ඒක හරි. අනේ එවැනි කටයුතු තමයි 5-10 වගේ ප්‍රමාණයක් හිටියේ. අනිත් 100-20ක් විතර ප්‍රමාණයක් හිටියා සාමාන්‍ය මට්ටමින් 100ට අපි සමීක්ෂණ තොරතුරු අනුව ගත්තොත් 120ක වගේ අස්වැන්න අඩුවක් තිබුණා. හැබැයි අනිත් මේ ඊළඟ කාණ්ඩය ගත්තා පස්සේ මේ සාමාන්‍ය මට්ටමින් අස්වැන්න තිබුණා. ඒ කට්ටියගේ අස්වැන්නු 10%ක වගේ අස්වැන්න අඩුවක් තිබුණා. හැබැයි තව යම් ප්‍රමාණයක් හිටියා ගිය පාටත් වල අස්වැන්න වැඩි. ඒ විශේෂයෙන් මේ කට්ටිය කියන්නේ කෘමි හානිය තුනේ නෑ, රෝගයක් තිබුණේ නෑ. මේකත් එක්ක අපිට අස්වැන්න මේ ඒ ලැබුණොත් මිලත් එක්ක කිසි ගැටලුවක් නෑ කියලා තමයි කියන්නේ. ආණ්ඩුවෙන් හානි පූර්ණය අඩු අස්වැන්නු වෙනුවට හානි පූර්ණයක් නැත්නම් පූර්ණ කිරීමේ වන්දියකුත් දෙනවා කියලා ලැබුණද ඒක කොහොමද? ඒ වන්දිය නම් අපි ඒක අපි එහෙම තොරතුරු තාම නැහැ අපිට දැනගන්න. ඒ තදාව අප්ලිකේෂන් වගේ නම් ගොවින්ද දීලා තියෙනවා. මිල සම්බන්ධව දැන් මිල සම්බන්ධව දැන් අපි ඒ ගත්ත සාමාන්‍ය ගොවි මහත් දැන් ලොරි යනවා කියලා රුපියල් 90 ගානේ. 90 ගානේ වී කිරනවා. ඒ හින්දා මේ ගොවින්ට ඉතින් කිසි ගැටලුවක් නැහැ. අඩු ආදායමක් වී ප්‍රමාණයක් තිබුණත් ඒක මේ විකුණලා ඉතින් ඒ ආදායමත් එක්ක ඉතින් තමන්ගේ ජීවනෝපාය කටයුතු කරගන්නවා. ඒ කියන්නේ මේ මෙතුමා කරන්නේ සම්පූර්ණ දේශීය වී ගොඩක් වෙලාවට මෙතුමා මේ කරන්නේ දැන් මේ කරන්නේ ඔබ සාමාන්‍යයෙන් මේ කරන නාඩු විශේෂ වී දීර්ඝකොළ නම දීර්ඝකොළ වී වර්ග තමයි මේ පැත්තේ ගොඩක් වගා කරන්නේ. සහ අපි වෙනත් සම්භවනි මේ අපි වී වර්ග දැක්කා. ඒ කියන්නේ සාමාන්‍ය වැඩි දියුණු කළ වීත් කරන්න පුළුවන් කියන කාරණේ කරන්නේ. ඔබතුමා හිතනවාද ඔබතුමාගේ අවසාන අවස්ථාවෙන් දහන්නේ දැන් මේක දැන් ගොවියාට මේ ඉදිරි කන්න වලට අල්ලගෙන යන්න පුළුවන් වේද මේක? ඔහු අතාරීද මොකද්ද ඔහුගේ හැඟීම? මෙහෙමයි. ඇත්තටම අපි වගා කරන ලද කන්න ගොවි මහතු ලොකු බයක් තිබුණා. අපිට ඇත්තට ඒ බය සාධාරණයි. මොකද හේතුව මේක අවුරුදු 100 ගණනක් කන්න 100 ගණනක් වගා කරපු ගොවි මහතුරුන්ට මේක මේ හිතා ගන්න බැරි දෙයක් වුණා. ඒ හින්දා අර සමහර කෙනෙක් මේ ජෛව පෝර වර්ග සහ දියර පෝර වර්ග සහ කොම්පෝස්ට් සම්බන්ධ ගොවි මහතුන් ලොකු අර මොකද අවුරුදු කන්න 100 ගණනක් ගොවිතැන් කටයුතු කරපු කෙනෙකුට එකපාරට මේ කිව්වම පස්සේ බෑ. හැබැයි දැන් අපි ඉස්සරහට අපි කියන දේ තමයි පස පෝෂණය කරන පස ජීවී කරගන්න. ඒව නම් අනිවාර්යයෙන්ම මේ ජෛව පොහොර කියන එක අපි දාන්න ඕනේ බිම් සකස් කරන අවස්ථාවේ තමයි පළමු පාරේ යොදන්න ඕනේ. ඒක හරි වැදගත්ම ගොවි. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ පුහුණුව දැනුම තාක්ෂණය නිවැරදිව ගොවියාට ගෙන යන්න ඕනේ මේ කන්නේදී. අනිවාර්යයෙන්ම.
ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා ගොවි මහත්තුරු පෙළ ගැහිලා අවශ්‍ය දැනුම ලබා ගන්න ඉන්නවා නම් ලොකු ගමනක් යන්න පුළුවන්. කාබන් පෝටි ටික දාලා, ඒකම ජෛව පෝටි ටික දාලා, තව දියර පෝටියක් දාලා, තමන්ගේ පිදුරු ටික අනිවාර්යයෙන්ම දාලා, කාබන් දාලා ලොකු අපි හිතනවා දැක්ටන් මේ ලියදුගොඩ වෙයි, ඉන්දියාවෙන් පොහොර ගේන්න වෙයි, ටොන් ගානක් දාන්න වෙයි කියපුවාම කිසිම ගොවියෙක් මේ ගොවිතැන් ක්‍රමයට අතවත් තියන්නේ නැහැ, හැරිලවත් බලන්නේ නැහැ කන්දේ මාත්‍යා. ඒතකොට දැන් මේ ඔබතුමාගේ විශ්වාසය මොකද්ද දැන්? ඔබතුමා හා මේ කණ්ඩායමක් ඉන්නවා ලංකාවේ මේක කරන. ඒක ගැන තර්කයක් නැහැ අපිට, දෙයක් නැහැ. අපි ගිහිල්ලා අපිට වෙලා නැහැ ඔබතුමාගේ කුඹුරේ දර්ශන අපිට ගේන්න. දැන් ඔබතුමා ඉන්නවා ඒකට මෙතන. හැබැයි මේක මෙතනින් එහාට අභියෝගයක් අන්දේක මහත්මයා. ඔබතුමා මොන දේ කිව්වත් ඔය මේ මහා සමාජය මේක පිළිගන්නේ නැහැ තාම සමහර. මේක කොහොමද එහාට පියමන් කරන්න ඔබතුමා කරන යෝජනාව? මම කියන්නේ දෙවියනේ මිනිස්සුන්ට තමන්ගේ බුද්ධිය ඉස්සරහට ගන්න හැඟීම නෙමෙයි. පැහැදිලිවම අර ගොවි මහත්තයාට මම උත්තරයක් දෙන්න නුවරඑළිය. අපි වතු අධිකාරිවරු වුණාම අපිට තියෙන අක්කර දෙකක විතර ඉඩම බංගලාවට. ඕකේ එළවලු වවන්න අපි උත්සාහ ගන්නවා පුළුවන් තරම් ඔකට ගොම එහෙම දාලා මේ වවන්න ඒක හදා ගන්නවා. අපි ඒක හේදෙන්න දෙන්නෙත් නැහැ, මුකුත් දෙන්නේ නැහැ. දවසින් දවස ඒකේ ඔය සුද්‍රජීවී වර්ධනය කරමින් ඒක එහෙම තැනක් බවට පත් කරනවා. ඒකට නිකන් විසිකිරුවත් පැලවෙනවා. දැන්වත් අපි වෙච්ච හානිය අපි අතින් වෙච්ච වැරද්ද නිවැරදි කරගෙන ඒ තියෙන පසේ තත්ත්වය දියුණු කරගන්න පුළුවන් තරම් ඒකට කොළ වර්ග එකතු කිරීම ගොමම නෙමෙයි. කොළ වර්ග එකතු කිරීම කරලා කන්න 3-4 කනට තත්ත්වය ඒක දියුණු කරගන්න පුළුවන්. මම කතා කරන්නේ ඒක නෙවෙයි. අවුරුදු 30ක විතර කාලයක් තුල මම මේ සටන ගෙනියනවා උදකලාව. පහර දෙමින් ගුටි කමින් කියන්නේ ගහන තරමක් ගහන්නේ වචන වලින් ගහන අය අපි අස්සේ මින්නයි ගන්නවා. මේක සටන අරයි යනවා. දැන් අපේ අතින් මෙතන මේ කියවෙනවා දැන් මේ මොහොතේම වී කිලෝ එකක් රුපියල් 90ට කිරන්න ලොරියක් එනවා කියලා. තීයනේ මෙතනම හිතන්න බැයිද රජයට හරි ගොවියන්ට හරි මේ කෑ ගහන මිනිස්සුන්ට හරි වී කිලෝ එකක් රුපියල් 90ට ගත්තොත් වී කිලෝ දෙකකට ආසන්න මුදලක ප්‍රමාණයක් යනවා හාල් කිලෝ එකක් හදන්න. හාල් කිලෝ එකක් රුපියල් 180 150ට යනකොට මේ රටේ මිනිස්සුන්ට කන්න කොහෙන්ද සල්ලි? මං අහන්නේ ඒක. ගානක් හදනවා නම් ගාන හරියට හදමු අපි දැන්. මෙච්චර කල් මේ රටේ විශ්වවිද්‍යාල වලින් උගන්වපු කෘෂිකර්මයේ හැටියට අපිට පෝරමිටි 3ක් අවශ්‍යයි අක්කරයකට. පෝරමිටි 3 වටිනාකම රුපියල් 15500යි. ලංකාවේ මාත් එක්ක වැඩ කරපු වතු අධිකාරිවරු මේ වෙනකොට සේවය කරන්නේ ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාවේ කෘෂිකර්මයේ වර්තමාන තොරතුරු මට එවනවා. ඒ තොරතුරු රුපියල් 20000ක් විතර වෙනවා දැන් පෝරමිටියක් එහෙ. අද පෝරමිටියක්. අනාගතයේ පෝර කතන්දරයක් කිසිම රටකට කතා කරන්න බැරි වෙයි. ලංකාවට විතරක් නෙවෙයි. එතකොට දැනටමත් රුපියල් 15000ක් විතර පෝරමිටි තුනට ගිහිල්ලා කෘමිනාශක වල්නාශක වලට 7500ක් විතර වියදම් කරලා රුපියල් 24000ක් කුඹුරු අක්කරයකින් බන්දේසික තියලා දවන්නද අපි මේ සැලසුම් කරන්නේ. එහෙම සැලසුම් කරලා අපිට හම්බෙලා තියෙන මොකද්ද වැඩිවීම? බුසල් මේකෙම තියෙනවා. බතලගොඩ වී පරීක්ෂණ ආයතනයේ තොරතුරු. බුසල් 60යි අක්කරයකට හම්බෙලා තියෙන සාමාන්‍ය වශයෙන් මේ රටේ ස්වභාවිකව. ඒක සාමාන්‍ය වශයෙන්. ඒක බුසල් 80 දක්වා වර්ධනය කරලා තියෙනවා රසායනික කෘෂිකර්මය. සමන් කියන්නේ මේ සාමාන්‍ය. 200ක් ගන්නවා අම්පාර 140ක් ගන්නවා මේ කුරුණෑකල ඒව නෙමෙයි සාමාන්‍ය රටේ බුසල් 80. ඒ කියන්නේ බුසල් 20ක් වැඩි කරලා තියෙනවා. මේ උත්සාහය තුල රසායනික කෘෂිකර්මය. බුසල් 20ක් කියන්නේ කිලෝ 400යි. කිලෝ එකක්. ඒ කිලෝ 400 විකුණලා ගන්න පුළුවන් තරම මුදල. මොකද්ද මේ කරපු බොරුව? දැන්වත් මේ වීදි නාට්‍ය කරන අයට කියන්න තියෙන්නේ කරුණා කරලා කඩේ යන්න එපා රසායනික සමගම් වලට. ඒවා බහුජාතික සමගම්. මම පෙන්නනවා මේ කතන්ද මේක. මේ තමයි මේ රටේ ග්‍රැමක්සෝන් ගෙනපු කඩදාසිය. මේ කඩදාසිය පුළුවන් නම් හොයන්න කියලා කියන්නේ. මේක තියෙනවා නම. ඒකේ කියනවා එක දෙයක්. මේක ගෙන්නන්නේ Imperial Chemical Industries Private Limited. Imperial Chemical Industries. ඒ කියන්නේ අධිරාජ්‍යවාදී රසායනික සමාගම. කෙටි කරලා ඉවුවොත් ICI. ICI එක දිගටම කියාගන්න දියලබු බුදියලා වෙනවා වගේ මේකේ ලංකාවේ නම කියවෙනවා දැන්. මේකේ පල්ලෙහාන් ගහනවා එංගලන්තයේ සංයෝජිතයි සමාජිකයේ වගකීම සීමා සහිතයි. මැරෙනවා නම් මැර එකේ වගකීම තියෙන අපිට. ඒගොල්ලන්ට නැහැ. මෙච්චර රතුපාටින් මේ කොළයකුත් ගහලා මෙහාට ඇවිල්ලා මේක බෙදනකම් මොනවද මේගොල්ලෝ කළේ? එහෙනම් දැන් ඇති දැන් මේ මඩ මේක කෑව ඇති මේක ගොංකමක් වූ ගොවිතැන නවත්තන්න කාලේ ඇවිල්ලා ඔප්පු කරලා තියෙනවා මේ සැරේ මිනිස්සු කුඹුරට බහැලා එච්චර ලොකු පාඩුවක් උනේ නැහැ කියලා. ඔය පාඩුව තක්සේරු කරන්න හදන්නේ අර නිකන් දුන්න රසායනික නිසා වැඩි වෙච්ච අස්වැන්න ප්‍රමාණය. ඒක මේ රටේ මහා භාණ්ඩාගාරයෙන් ගෙව්වේ. කාගෙන්වත් නෙමෙයි.
මහා භාණ්ඩාගාරේ සල්ලි නැති වෙන එක හේතුවක් ඔය නිකන් දීම. මේකෙත් තියෙනවා නිකන් කෑම කියලා වෙනම ලිපියක්. මේක දාලා නිකන් කෑම කියලා. හරිද? ඒ හින්දා මේක වහාම නවත්තන්න ඕනේ. ඒ නවත්තන එකට තමයි අපි කරගෙන ගියේ. මම නම් කියන්නේ වී කිලෝ එකක් රුපියල් 60කට 70කට දෙන මට්ටමට නිෂ්පාදන වියදම අඩු කරන්න ඕනේ. අපි කියනවා කන්දක මහත්තයා මේ වෙලාවේ ආණ්ඩුව රකින්න උත්සාහ කරන මේ ආණ්ඩුවේ මතය වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. ඔව් ආණ්ඩුවකට කඩ යනවා නෙවෙයි ආණ්ඩුව මට කඩ යනවා. මම බොහොම පැහැදිලිව කියනවා. ඉන්න සමාජ මාධ්‍යයේත් මම ප්‍රකාශ කරලා තියෙනවා සමාජ මාධ්‍යයේ ජනාධිපතිතුමා පස්සට කකුල තිබ්බත් කන්දේකම පස්සට කකුල තියන්නේ නැහැ කියලා මේ පියවරදී. අවුරුදු 30ක් විතර අපි අදගෙන ආපු එක මේක. මේ පතුලේ තිබුණ මේ සත්‍යය ලිඳ උඩ කටටම ගත්තට පස්සේ යම් කිසි වැරද්දක් වෙලා මේක අහපවු ලිඳට වැන්නොත් අපි ආයෙත් අවුරුදු 30ක් එපයි මේක උස්සන්න. ඒ හින්දා දිවි හිමියෙන් මෙන්න මේ වැඩේ සාර්ථක කරන්න අපි උත්සාහ ගන්න ඕනේ. අන්තිම මිනිත්තු දෙක ඔබතුමාට මම ලබා දෙන්න. හංගමන මහත්තයා දැන් හරි. දැන් ඉච්චරම කලවර නෑ මේ කියන තරම්. දැන් මේ සාධකයි අපේ මේ හැම දෙයකම මේකට ප්‍රතිවිරුද්ධ අදහස් වෙන මොනකට දක්වන්න පුළුවන්. අපිට ලිපි එවන්න පුළුවන්. අපි බොහොම ස්වාධීනව ලිපි ඉදිරිපත් කරනවා. ඒතකොට අංගමන මහත්තයා දැන් මේක ඉස්සරහට යන්න ඔබතුමාලගේ පැත්තේ සූදානම් මොකද? ඔය නියාමනය අවශ්‍යයි. ඒක කොහොමද කරන්නේ? රාජ්‍ය මැදිහත් වීම සහ අනිකුත් දේවල් වල සහාය ලැබෙනවද? මේ දේශීය කර්මාන්තකවල දේශීය පොහොර නිෂ්පාදකයන්ට එතකොට මොකද පොහොර අවශ්‍ය නැති දවසක් එයි මෙතුමා කියනවා වගේ. ඒ අදාළ පස දියුණු වෙච්ච දවසට මෙතෙක් කවුරු හරි මේක කරන්න ඕනේ. කවුරු හරි මේ පොළොව සුවපත් කළා ගිලන් වෙලා නම් පොළොව ලෙඩ වෙලා නම් ඒකට අවශ්‍ය පොහොර නෙවෙයි. ගිලන් වෙලා නම් අවශ්‍ය බේත්. ඒ බෙහෙත් ටික ඒ ටික කොහොමද මේ හදලා දෙන තත්ත්වයට ඔබතුමාලා රට සූදානම්ද ගොවියෝ සන්තෝෂද ඔබතුමාලත් එක්ක මේ ගමන යන්න? මම හිතන්නේ ගොවියෝ ඇත්තටම සන්තෝෂයි අපිත් මේ ගමන යන්න. දැන් මේ දෙපළෙන් කියවිච්ච මේ අණුව මට තේරෙන්නේ දැන් තේරෙන අදහසක් තමයි මේ ගමන යෑම අසුවිරු තත්වයක් නැහැ. දැන් මේ කන්දේ මහත්තයා කියනවා වගේ අවුරුදු 30ක් කාලයක් උත්සාහ කළා දැන් අපි කටටම ඇවිල්ලා. ඒකට මේක ආපහු වැටෙන්නේ නැතුව අපි ඉස්සරහට අල්ලු කරලා යන්න ඕනේ. මම හිතන්නේ මේ ගිය කන්න කීපයක් අපි මේ ගොවි මහතුරුත් එක්ක වැඩ කිරීමෙන් මගේට කියන්න පුළුවන් ඒක ඉදිරියට ගෙනියන්න. නමුත් පොඩි අඩුපාඩුකම් අපේ සංවිධානය කිරීමේදී තියෙනවා. ඒව නැත්තේ නෑ. ඒකට හේතුත් විවිධ හේතු තියෙනවා. මෙතුමා කියන වගේ සංවිධානය වෙලා මේකට හානි කරනවා. එහෙම නැත්නම් වෙනත් සමාගම් වලින් හානි කරනවා. ඒ කෙසේ තමයි මම කෙටියෙන් කියන්න යන්නේ. දැන් ඉදිරියේදී රසායනික පොහොර කියන එක විශාල අධික මිලකට තමයි ලංකාවට ආවත් එන්නේ. ඒතර මම හිතන්නේ ලොකු අවස්ථාවක් මේ ගොවි මහතුරුන්ට ඇති වුණා බලෙන් හෝ මේ ක්‍රමයට නැඹුරු කිරීමෙන් තමුන්ගේ ජීවනපය. ඒ කියන්නේ ගොවි මහතුරු කියන්නේ ගොවිතැන කරන්නම ඕනේ ජීවත් වෙන්න. එතකොට ඒගොල්ලෝගේ බලෙන් හරි තල්ලු වීමෙන් ඒ පාරයට පරිවර්තනය කිරීම ලොකු පුණ්‍ය කර්මයක් කරගත්ත කියලා කියන්න පුළුවන්. හරි? එතකොට ඒකට උපකාර කරන මේ මහතුරු වගේ අය දැන් දිගින් දිගටම මේකට උපකාර නැහැ විශාල දෙයක් කරන්න. ඇත්තටම මිනිසුන්ගේ ලෙඩ රෝගෙන් බේරලා නිකන් අපි කියොත් මේ පින් අතේ වැඩක් කරනවා වගේ වැඩක් තමයි මේක. ඒතර මම කියන්න යන්නේ ඒතර මේකේ තුලින් අවශ්‍ය වෙනවා අපිට මේ ගොවි මහතුරු දෙන අප ඇතුළු වෙනත් නිෂ්පාදනක සමාගම් වලින් නිපදවන දේවල් වල මම අයිත් කතා කරන ප්‍රමිතිය ගැන. ඒක අවශ්‍යමයි මෙතන. එහෙම නැත්නම් අපි ගොවි මහතුරු කරන ලොකු අසාධාරණයක් වෙනවා මේක. මේ වගේ දාලා මේ වෙනත් දේවල් දීලා ඔය අර බල්ලු කන ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. එහෙම නොවන තත්ත්වයට මේක ඉදිරියට ගෙන යෑමෙන් හරි එතකොට පස සුවපත් කිරීමේ කතාව නිතරම තියෙනවා. මේ දැන් මේ අම්පාර පැත්තේ කිව්වේ මහත්මයා කිව්වෙත් යුරියා දාලා විනාශ වෙලා. ඒතර අපි කරන තාක්ෂණය අනුව අපි හිතකර ශුද්ධ ජීවීන් පසට යොදලා මේ පසේ ගුණාත්මක භාවය වැඩි කරලා ඒ තුලින් අස්වැන්නේ ගුණාත්මක භාවයක් සහ වැඩි අස්වැන්නක් ලබා දීම තමයි අරමුණ වෙන්නේ. ඒක මම හිතන්නේ ඒක ක්‍රියාත්මක කිරීම තුලින් මේ අපි මේ රජය විසින් යෝජනා කරන සංකල්පේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියන මතේ මම ඉන්නවා. බොහොම සන්තෝෂයි. ඒත් එක්කම දේශීය වශයෙන් මේකට බේත් හේත් හදන කුඹරට මාර කලින් කිව්වේ බේත් හේත් හදන මහත්තුරු ඉන්නවා නම් කරුණා කරලා ඊටාම හොඳ ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදනයක් මේ වෙලාවේ වෙළඳපොළට දෙන්න. එහෙම නැත්නම් ඉවර වෙන්නේ මේ සංකල්පය. මේ සංකල්පය බොහොම চিරාත් කාලයක් අනාදිමත් කාලයක ඉඳලා මේ පාරිසරික ගොවිතැන අපි අරගෙන ආවේ. බොහෝ මිනිස්සු හිතවල්ලා වගේ බැනුම් අහා ජීවිත පරිත්‍යාගයෙන් දුක් විඳලා මේක රැකගත්තේ.
එනිසා මේ ඒක හරියට අපි දළදා වහන්සේ ආරක්ෂා කරා වගේ ජයශ්‍රී මහාඳුරක් ගත්තා වගේ මේක රැක්ගත්තේ මේ ගොවිතැන් ක්‍රමයේ කන්දේක මහත්මයා. දැන් මේක මෙතනින් එහාට ආරක්ෂා කර ගැනීම සඳහා වන ජනතාවගේ ගොවියාගේ වගකීම් මොන වගේද? ඔබ දැන් ආණ්ඩුව සහ අනිකුත් නිලධාරි මහතුරුගේ වගකීම් කිව්ව මට මිනිත්තු 2යි ඔබතුමාට දෙන්න පුළුවන්. ඉවසන්න. පළවෙනි දේ ඉවසන්න. අර කාලාම සූත්‍රය අහලා තියෙනවනේ. කාලාම සූත්‍රය වාගේ එක කෙනා කියන ඒවාට යන්න එපා. මං කියන එකටත් යන්න එපා. තමන්ගේ බුද්ධියෙන් මේක විමසා බලන්න. ඒ සඳහා ප්‍රායෝගික අත්අදා බැලීමට එන්න හොඳම අවස්ථාව මේ හම්බෙලා තියෙනවා. මොකද තවදුරටත් පොර නිකන් හම්බෙන්නේ නැහැ. ඒක පළවෙනියෙන් හිතේ තියාගන්න. එහෙමනම් ඒකට මුණ දෙන්නේ කොහමද? ඒ සඳහා පොර ඉල්ලන්නේ නැති දේශීය බීජ වහාම හොයාගන්න. අංක එක මම දෙන උපදේශය. දේශීය බීජ. ඇද්දල බණ්ඩක්කා හවරිමෑ පොළොම්මෑ මේ යාඩ්මේ අපිට අවශ්‍ය නැහැ. මේ ටික හොයාගන්න. පොළව පුළුවන් තරම් සුද්ධ ජීවීන්ට බාර දෙන්න. ඒගොල්ලෝයි පොර හදන්න. අපි නෙමෙයි පොර හදන්න. මහා ජීවියා නෙමෙයි සුද්ධ ජීවියා. ඉතින් සුද්ධ ජීවියාට හානියක් වෙන කිසි රසායනිකයක් පොළවට ඇතුල් කරන්න එපා. මහා පොළව ඔයගොල්ලන්ව බලාගන්න. එච්චරයි මම කියන්නේ. ඔබට හුස්ම ගන්න ඕන නම් ඔබ පොළවට හුස්ම ගන්න තියෙන ඉඩකඩ නැති කරන්න එපා. ඔබට ජීවත් වෙන්න ඕන නම් ඔබට නිරෝගීකම අවශ්‍ය නම් ගහක නිරෝගීකම නැති කරන්න එපා. ඒ නිසා බොහොම වගකීමෙන් කරුණාවෙන් අපි ඔබෙන් ඉල්ලන්නේ අපි ආදරෙයි ඔබට. මේ රට ඉස්සරහට ගෙනියන්න අපි පිටිපස්සේ තව පරම්පරා ගානක් එන්න ඕනේ. මේ අනාගත උරුමය මේ අපිට අනාගත උරුමය වෙනුවෙන් අපි කතා කරන්නේ. අතීතයේ ගොඩාක් සටන් වලින් පිරිච්ච බිමක් මේක. ඒ නිසා කන්දේක මහත්මයා අපි ඔබ හැම දිනාටම අනවරත සටනක් අරගලයක් තියෙනවා මේ පොළව තුල. හැමදාම මේ යහපත් සමාජයක් යහපත් පොළවක් නිරෝගී ඔළුවක් සහ නිරෝගී පපුවක් හදීමේ ක්‍රියාවලිය. ඉතින් බොහොම ස්තුතියි අද දවසේ මේ සාකච්ඡාව පෝෂණය කිරීම සඳහා පරිසරවේදී ප්‍රවීණ පරිසරවේදී තිලක් කන්දේක මහත්මයා ඔබට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ මේ කාර්ය දිගටම යන්න ශක්තිය ධෛර්ය වාසනාව ඒත් එක්කම ඉකෝප්ලස් ජෛව පොහොර සැපයුම් එකකේ ප්‍රධානී සේනානි අංගමන මහත්මයා ඔබට ස්තුතියි අපි බලාගෙන ඉන්නවා ඉදිරියට ඔබතුමන්ලා මොනවද මේ ගොවි සමාජ වෙනුවෙන් ඉදිරිපත් කරන්න කියලා ඒත් එක්කම අම්පාර දිස්ත්‍රික්කයේ හිටපු විශේෂ විභාග විෂය බාර උපදේශක නිලධාරි මහත්මයා විශ්‍රාමිකය දැන් එච්.එම්. සිරෝදර මහත්මයා ප්‍රායෝගික ගොවියෙක් බොහොම ස්තුතියි දුර බැහැර ඉඳන් ආවට හිතතුනේ අපි සමුගන්න සූදානම් අද දවසේ යලිත් වතාවක් කියන්නේ ඔබට හුස්ම ගන්නව අවශ්‍ය නම් සබාදහමට පරිසරයට හුස්ම ගන්න ඉඩ දෙන්න. අපි යහපත් වූ අනාගතයක් නිර්මාණය කිරීමට දායක වෙමු. අපි ගෙල්ලන්නම් ඔබට සුබ රාත්‍රියක් සුබ අනාගතයක්.